මට ලාස්ට් එක ඉන්න බැරි වුණා මගේ පෞද්ගලික වැඩක් හින්දා. අද මම අලුත් පාඩමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනයන සහ අපනයන මූල්‍ය පහසුකම්. ඒ කියන්නේ import export financing part එක. දැන් එතෙන්දී අපි මම කලින්ත් ඔක කිව්වා කස්ටමර් කෙනෙක් මේ පාඩම අපි කලේ නෑනේ ඔයගොල්ලොත් එක්ක මේ පාඩමෙන් එනවා මේකෙන් තමයි ගණන් ටික එන්නේ එක ගානක් එනවා අනිත් එක ඊළාට ලබන සුබ ඊගාව සුබානේ මං කරනවා ෆොරන් එක්ස්චේන්ජ් එකෙන් තව අනිත් ගාන එනවා. ඒතර ගණන් දෙක තමයි මගේ ළමයි ගොඩක් 80%ක්ම ළමයි පාස් වෙන්නේ මගේ ළමයි ටික ඔය ගණන් දෙකෙන්. ගණන් දෙක හරියට හදාගත්තොත් ලකුණු 40යි multiple choice compulsory එකට ලකුණු 20යි. ඒ 60න් අඩුම ගානේ 45ක් 48ක් 50ක් හොයාගත්තා කියන්නේ ඔයගලන්ට පාස් වෙන්න ලේසියෙන්ම පුළුවන්. හැබැයි මේ අවුරුද්දේ අපිට මේ ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. අපි කොහොමද මට මේ ඔයගොල්ලොත් එක්ක මම ලබන සුමානේ මම ඔයාලට ගණන් දෙනවා. ගණන් මම ලෑස්ති කරලා ඇති 8යි 4යි 12ක් විතර වගේ. කොහොමද කරන්න කියන එක $1 million question එකක්. මෙතෙන්ට එනවා නම් වෙනදට මාත් එක්ක එකතුලා කරලා මම ළඟ ඉඳගෙන පිටිපස්සෙන් බලාගෙන කරන්නේ. නමුත් දැන් මේ පාර අපිට බැරි වෙනවා. right? හරි. එතකොට මේ ආනයන අපනයන මූල්‍ය පහසුකම් අපි ලබා ගන්න තමයි කස්ටමර්ස්ලා බැංකුවකට එන්නේ. හැම ගොඩක් වෙලාවට මම කිව්වා අපේ කෝපරේට් ආදායමෙන් කෝපරේට් සෙක්ටර් එකේ අපේ ආදායමෙන් කියන්නේ බැංකුවේ කෝපරේට් සෙක්ටර් එකේ ආදායමෙන් 40% විතර වගේ හොයන්නේ ට්‍රේඩ් ෆයිනෑන්ස් වලින්. මේ ෆයිනෑන්සින් පාර්ට් එකේ. ඉතින් ඒක හරිය ඉතාමත් වැදගත්. අපි කොහොමද අපි මේක කරන්නේ කියන එක. අපිට අතේ සල්ලි තියෙනවා නම් අපිට බැංකුවට එන්න ඕනේ නෑනේ. මට අතේ සල්ලි තියෙනවා නම් මගේ අනිත් පාර්ට් එකත් එක්ක මම බිස්නස් කරගෙන යනවා. නමුත් අපි බැංකුවට එන්නේ අතේ සල්ලි නැති හින්දා. අතේ සල්ලි නැති හින්දා බැංකුවට ඇවිල්ලා ඉල්ලනකොට බැංකුවෙන් මොකද්ද දෙන්නේ? අපි එයා එල්ල මොකද්ද අපෙන් ඉල්ලන්නේ? කස්ටමර් එල්ල අපෙන් මොකද්ද ඉල්ලන්නේ? එයා කියනවා මට LC එකක් අරින්න ඕන. LC එක අරින්න මට ෆැසිලිටි එකක් දෙන්න. ඒ ෆැසිලිටි එකක් ඉල්ලුවාම පහසුකමක් ඉල්ලනවා. ඒ පහසුකම ඉල්ලුවාම අපි ආය පහසුකමට යට ලිමිට් එකක් දෙනවා. එහෙම නේද? බැංකුවල ඉන්න කට්ටිය මාත් එක්ක කතා කරන්න. ඔව් අපි යට ලිමිට් එකක් දෙනවා. සමහර අයට අපි දෙනවා මිලියන 100ක් විතර. සමහර අයට දෙනවා මිලියන 10ක් විතර. සමහර අයට දෙනවා මිලියන 25ක් විතර. එතකොට මොකද්ද මේ ලිමිට් එකක් කියලා කියන්නේ? මොකද්ද මේ ලිමිට් එකක් කියන්නේ? ණය පහසුකමක් කියන්නේ මොකද්ද? What is a limit? Limit is the risk taken on a customer for a specified amount. Limit එක කියලා කියන්නේ යම් කිසි ගනුදෙනුකාරයෙක්ගේ යම් කිසි මුදලකට අපිට ගන්න පුළුවන් මැක්සිමම් අවදානම. උපරිම අවදානම. ඒ උපරිම අවදානමට තමයි අපි කියන්නේ ලිමිට් එකක් කියලා. දැන් අපේ කස්ටමර් කෙනෙක් ඇවිල්ලා අපෙන් ඉල්ලනවා මිලියන 100ක LC ලිමිට් එකක්. මිලියන 100ක LC ලිමිට් එකක් ඉල්ලුවාම මම මිලියන 100ක් දෙන්න ඉස්සෙල්ලා ගොඩක් දේවල් බලනවා. බලලා මම එයාට කියනවා මට වඩා මිලියන 25ක් දෙන්න පුළුවන් මේ. මිලියන 100ක් නම් බෑ. ඒ කියන්නේ මට එයාගේ ගැන ගන්න පුළුවන් අවදානම
මිලියන 25ක් යනකම් විතරයි. එතනින් එහාට බෑ. අන්න ඒක තමයි අපි කියන්නේ මේ ලිමිට් එකක් කියලා කියන්නේ. It is a risk taken on a customer for a specified amount. නියමිත මුදලකට ගන්න අපි අවදානම්. එතකොට එහෙම ලිමිට් එක කවුද ඒක හදන්නේ අපිට? ට්‍රේඩ් එකෙන් නෙමෙයි ඔය ලිමිට්ස් හදන්නේ. කවුද ලිමිට් හදන්නේ? කස්ටමර් කෙනෙක් කියලා ෆැසිලිටි එකක් ඉල්ලුවම කවුද ලිමිට් හදලා දෙන්නේ? රජෙන් නෑ. බ්‍රාන්ච් එකේ. බ්‍රාන්ච් එකෙන් ලිමිට් එක හදලා දෙනවා. එක්කෝ බ්‍රාන්ච් එකෙන් එහෙම නැත්නම් කෝපරේට් වෙනනම් කෝපරේට් ක්‍රෙඩිට් එකේ. ඒකේ RMs ලා ඉන්නවනේ රිලේෂන්ෂිප් මැනේජර්ස්ලා. අන්න ඒගොල්ලෝ තමයි මේ ලිමිට් එක හදන්නේ. නිකන් හැම හදනවද ඒගොල්ලෝ ලිමිට් එක? නෑ. ඒගොල්ලෝ කස්ටමර්ගෙන් ගොඩාක් විස්තර අරගෙන එයාගේ ඔඩිටඩ් accounts අරගෙන ඇනලයිස් කරලා ලොකු විදිහට විශ්ලේෂණය කරලා තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ මෙයා මෙන්න මේ ප්‍රමාණයකට සුදුසුයි. එතනින් එහාට ලිමිට් එකක් දෙන්න බෑ. පාසකමක් දෙන්න බෑ. හරි? අන්න එහෙම තමයි අපි ලිමිට් එකක් හදන්නේ. දැන් මට මේක කියන්න බෑ. What is the difference between a limit and a product? Difference between a limit and a product. මොකද මේ product එක කියලා කියන්නේ? බැංකුවක දැන් trade finance වල තියෙන products තියෙනවා. කියන්න බෑ trade finance වල තියෙන එක product එකක්. LC. අපද? Letter of credit. LC. Letter of credit. LC එකල product එක. Very good. LC එකල product එක. Just keep it up, right? මේ ඔය participation එක තමයි ඔය අපේ momentum එක ඇදලා යන්නේ. LC is a limit. තව එකක්. Shipping guarantee. Very good. කවුද කියවනේ shipping guarantee කියලා? එකෙනෙක් කියවනේ shipping guarantee කියලා. ඔව් shipping guarantee. shipping guarantee තව ලිමිට් එකක්. එතකොට තව එකක් දෙයක් ගන්න අපේ BR කියලා bills receivable. ඒක තව ප්‍රොඩක්ට් එකක්. right? packing credit ඒක ප්‍රොඩක්ට් එකක්. right? packing credit කියන්නේ ප්‍රොඩක්ට් එකක්. ඔය වගේ අපිට ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්. ඒ ප්‍රොඩක්ට්ස් කියන්නේ බැංකුවෙන් දීලා තියෙන මේ කස්ටමර්ස්ට දෙන පැකේජ් එකක්. ප්‍රොඩක්ට් එකක් කියලා කියන්නේ. නමුත් ඒක ඔයාටයි අනිත් එක්කනටයි අපි හිතමු වත්සලාටයි තුෂාන්තටයි right ඒ දෙන ෆැසිලිටි එක ඒකට එකක් වෙනස් වෙනවා. right? The product කියන්නේ is the service we offer. Limit එකක් තමයි limit controls the product. Limit එක තමයි product එක control කරන්නේ. LC limit එක මේ LC කියන product එක තිබ්බට අපි හිතමු වත්සලාට දෙන limit එක මිලියන 10යි. තුෂාන්තට දෙනවා අපි මිලියන 25ක්. විනාතර දෙනා මිලියන 25. right? එතකොට ඒ වගේ තමයි අපි මේ ප්‍රොඩක්ට්ස් ටික ප්‍රොඩක්ට් එකයි ලිමිට් එකයි අපිට හදාගන්න පුළුවන්. right? the limit controls the product. DC, BR, එතකොට DPC වගේ තියෙන ඒවා ඔක්කොම ඒවා ඉල්ල products. right? okay. fine. දැන් අපි බලමු අනිත් එකට ගිහිල්ලා මේක පේනවද ඔයගලන්ට? ඔව් සර් පේනවනේ. එතන ආනයන අපනයන මූල්‍ය පාසුකම් වල view here
නිෂ්පාදන සහ වෙනත් මූල්‍ය විකල්ප වෙළඳ ගනුදෙනු හරහා කොහොමද කරන්නේ කියලා අපි මේ සලකා බලන්න යන්නේ. right. දැන් බලමු අපි දැන් අපි කෙනෙක් ඇවිල්ලා අපෙන් ඉල්ලනවා ඔයගලගේ බ්‍රාන්ච් එකට හරි එහෙම නැත්නම් කෝපරේට් ඩිවිෂන් එකට ඇවිල්ලා ඒක කස්ටමර් කෙනෙක් ඉල්ලනවා මට වෙළඳ පහසුකම් අවශ්‍යයි මෙන්න මේ LC එකක් අරින්න ඕන මට එතකොට මට ඒකට බඩු ගේන්න ඕන එතකොට බිල්ස් රිටයර් කරන්න මට සල්ලි ඕන shipping guarantee වලට සල්ලි ඕන ඔය ඔක්කොම එයා අපෙන් ඉල්ලනවා එතකොට ඉල්ලනකොට අපිට අග්ගාලා රයිට් එන්න මහත්තයා වාඩි වෙන්න කියලා දලස් ගාලා හදලා දෙනවද? නෑ. එහෙම හදලා දෙන්නේ නෑ. අපි එයාගෙන් මේක ප්‍රශ්න ගොඩාක් අහලා තමයි ඊට පස්සේ තීරණය කරන්නේ මෙයාට කොච්චර දෙන්න ඕනද කියලා. මෙයාට දෙන්න යුතුද කියලාත් බලන්න එතකොට. ඒතර අපි මූලික වශයෙන් අහන්න ඕන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔබ විකුණන්නේ කුමක්ද? සහ ඒ නිෂ්පාදනය කිරීමට සම්බන්ධ වන්නේ කුමක්ද? මොනවද විකුණන්නේ? මොනවද විකුණන්නේ කියලා මම කියනවා මම දුන්නා අපි හිතමු යා විකුණන්නේ සපත්තු shoes යා සපත්තු විකුණනවා shoes බෝඩ් එකේ පේනවද ළමයි? පේනවනේ. එතකොට මේ සපත්තු එයා විකුණනවා සපත්තු. එයා සපත්තු විකුණනකොට එයා සපත්තු හදන්නේ නිෂ්පාදනය කරන්නේ මේ ලෝකලේ. දැන් අපිට ඉස්සරහට නම් අපේ ජනාධිපතිතුමා පුළුවන් තරම් ගොඩක් ඒවා ලංකාවේ හදන්න පුළුවන් ඒවා ලංකාවේ හදනවා. තායිලන්තෙන්, තායිවානෙන්, චීනෙන් ගේනවා නවත්තලා. බොහොම හොඳ දෙයක්. අන්තිම හොඳ දෙයක්. හරිද? ඉස්සරහට අපේ ජාත්‍යන්තර වෙළඳාම සෑහෙන දියුණුවක් අපිට බලන්න පුළුවන් වෙයි කියලා මම නම් ඇත්තටම බලාපොරොත්තු ඉන්නේ. මේ යන සිස්ටම් එකේ. එතකොට මේ shoes අපි විකුණනවා. ඊළඟ මේ shoes නිකන්ම හදන්න බෑනේ. shoes හදන්න අපිට අවශ්‍යයි නිෂ්පාදනය කිරීමට සම්බන්ධ වන්නේ කුමක්ද? මොනවාද අපිට සපත්තු වලට හදන්න මොනවාද අවශ්‍යයි? leather. very good. දැන් මේකට අවශ්‍යයි leather. වෙන තවද වද buckles එනවා එතකොට තව එනවා මේ zip වගේ ඒවා zips උත් එනවා ඒ වගේ ඒවා එනවා තව ගම් වර්ග වද ගම් වර්ග ගම් වර්ග එකක් කිව්වේ නැහැ. ගම් ගල අලවන්න මේ අඩිය ඕන නේ. සප්තප්ති අඩියක් ඕන. අඩියට මේ ඔක්කොම ගහන්නේ. හරි. එතකොට ඒකට ඕන සෝල් එක. සෝල් එක ඕන. clips pins look at the rather nails lace මෙන්න මේ වගේ අපි දුමු මේවා ගොඩක් අපිට ಜಾති අවශ්‍යයි නිෂ්පාදනයට සම්බන්ධ දේවල් ගොඩක් තියෙනවා දැන් මේ අපේ අහන්න ඕන එහෙම නැත්නම් හොඳම දේ මේ කැලල හරි වැදගත් විශේෂයෙන්ම බ්‍රාන්චස් වල ෆ්‍රන්ට් ඔෆිස් ඉන්න ඔෆිසර්ස්ලට මැනේජර්ස්ලට
ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ලබන ඉක්මනටම අපි ප්‍රාර්ථනා කරනවා ඉහළට ප්‍රොමෝෂන් එකක් හම්බෙලා මේ වගේ බ්‍රාන්චස් වල ඉහළට වැඩ කරන්න අවස්ථාව ලැබේවා කියලා. එතකොට එහෙම වුණාම අපි මේ විදිහට තමයි එන්න ඕනේ. අපි මේ කස්ටමර් ඉස්සරහින් තියාගෙන අහනවා. මොනවද උල්පනන්නේ? මොනවාට කොහොමද නිෂ්පාදනය කරන්න සම්බන්ධ වෙන්නේ කුමක්ද? හරිද? එතන යා කියනවා. තව හොඳම දෙයක් තියෙනවා. ගොඩක් කට්ටිය කරන්නේ නැතුව දෙයක්. ඒක මම අන්තිමටම කියන්නම්. දැන් කිව්වත් කමන්නේ. අපි සාමාන්‍යයෙන් කස්ටමර්ගේ මූලික සාකච්ඡාවෙන් පස්සේ අපි යාගේ ෆැක්ටරි එක විසිට් කරන්න ඕන. විසිට් කරලා බලන්න ඕන එයා කොහොමද කරන්නේ කියන එක. හරි? අර සුදු හකුරු හදනවා වගේද දන්නේ නැහැනේ. සුදු හකුරු හදනවාම රජුර අහන්නේ කොහොමද අමුන්නේව හදන්නේ? උඩට උඩුවියන් බිමට පාවඩ දාලා සඳුන් දර දාලා එහෙම තමයි මේ හකුරු හදන්නේ කියලා කියනවා. නමුත් රජුරෝ ඉතින් දවසක් බලන්න යනවා. අනේ ඉතින් කවුරුත් කරන්නේ නැති එකන්නේ මේ සුදු හකුරු අපිට ගේන්නේ කියලා. සුදු හකුරු බලන්න ගියාම අර පැත්තක බාපු අතු මඩුවක මේ මිනිහා දාඩිය පෙරාගෙන අර කල්දේරන් වල දාලා ඒක රත් කර කර පත්තෙන් හැඳිකගා දාඩිය ටික හකුරු වලටත් වැටෙනවා සෙමසොටුත් වැටෙනවා එහෙම්ෙන් කහිනවා ඒකත් සරම පියද ගන්නවා ඊට පස්සේ අනිත් එකට දානවා ඔක්කොම දාගෙන තමයි මිනිහා අරක හදන්නේ. නමුත් කියන්නේ එකක්. ඒ වගේ තමයි රජුරන්ට කියන විදිහට තමයි කස්ටමර්ස් එක්ක අපිට කියන්නේ. අපි ආවම කොහොමද හදන්නේ? මේමයි මේ විදිහට කියලා. නමුත් අපි ගිහිල්ලා බලන්න ඕන කොහොමද වෙන්නේ කියන එක. ඊගොල්ලන්ට අපි බලන්න ඕන මේවා ඔක්කොම මේ ෂූස් ලංකාවේ හදන්න මේවා පිටින් ගන්න ඕන. බොහෝ දේවල් පිටින් ගන්න ඕන. නේල්ස් වගේ දේවල් නම් ලංකාවේ තියෙනවා. ඒවත් ඉතින් ලංකාවේ හදනව නැහැනේ. ඒගොල්ලෝ තව කවුරුහරි කෙනෙක් ගෙන අපි ලෝකල් මාකට් එකේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙද එහෙම අපි සපත්තු හදලා ගන්නටි පිටරටින් ගෙන්නනවා. ඒතර අපි අහන්න මිලදී ගන්න කාගෙන්ද? ඒතර කුමන කොන්දේසි මතද? මොන කොන්දේසි මතද? ඒ කියන්නේ DPද DAද LCA වලින්ද කොහොමද මේක කරන්නේ? ඒවා අපි බලන්න ඕනේ. ඊගාවට ව්‍යාපාරිකයට අවශ්‍ය වෙළඳ පහසුකම් මාර්ගයේ ප්‍රමාණය තක්සේරු කිරීමට වඩාත් සවිස්තරාත්මකව තව සාකච්ඡාවක් දිගින් දිගට අරගෙන යන්න ඕන. ඒ ටික අහලා ෆැසිලිටි එකක් දෙන්න බෑ. තව දිගින් දිගට අහන්න ඕන. ඊළඟට අහන්න ඕනේ මේ සැපයුම් කරු. එතකොට මෙයා කියනවා මේකෙන් මම මේ ලෙදර් එකයි මේ සෝල් එකයි මේ දෙක ගියන්නේ ඉන්දියාවලේ. මේක ඉන්දියාවලේ. right? එතකොට එයා කියනවා මේ buckle ships එතකොට clips, pins, nails, lace මේ ටික එයා ගන්නේ චයිනාවලේ. චයිනාවලේ ගන්නේ. හරි. ගම් එක එයා ඉම්පෝට් කරන ගම් එකක් තියෙනවා. ඒක ඉම්පෝට් කරනවා මැලේසියාවේ. දැන් බලන්න මේකේ එක දේවල් එක රටවලින් ගන්නවා. ඒතර සැපෙම් කාර්යෝ 3 දෙනෙක් 4 දෙනෙක් ඉදිරිය ඉන්නවා. ලෙදර් ගන්න එක්කෙනෙක් ඉන්නවා, සෝල්ස් ගෙන්නන්න සැපෙම් කාර්යයක් ඉන්නවා, බකල්ස් ඇන්ඩ් සිප්ස් වලට චයිනා වලින් තව එක්කෙනෙක් ඉන්නවා. සමහරට යාළුවෝ පුළුවන් මේ ක්ලිප්ස්, පින්ස්, නේල්ස්, ලේස් වගේ දේවල් ගන්න. right? ඒතර ගම් එක මැලේසියා වලින් කියනවා. දැන් තේරෙනව නේද ඔයගලන්ට කොච්චර දේවල් අපිට කරන්න ඕනද කියලා. ඒතර මේ සැපයුම් කරුවන් කුමන ගෙවීම් ක්‍රමද යටතේද? අපි සැපයුම් කරු බඩු දෙන්නේ LCද? එහෙම නැත්නම් කලෙක්ෂන්ද? DA bills, use and saveද? site ඒ ඔක්කොම අපි බලන්න ඕන. ඊගොල්ලෝ අවශ්‍ය වටිනාකම කොච්චරද? කොච්චර ණය කාල සීමාවක් ඕනද?
ඔය ඔක්කොම ඉතාමත්ම වැදගත් ඒවා. ඊගාට අපේ පාරිභෝගිකයා අපි දැන් සපොත් හැදුවට පස්සේ අපි කොහෙටද දාන්නේ ලෝකල් මාකට් එකට. ලෝකල් මාකට් එකට දැම්මම කොහොමද අපේ මේ ටර්නෝවර් එක මොන විදියටද වෙන්නේ? ඔය ඔක්කොම අපි බලන්න ඕන. මොකද්ද නිෂ්පාදන චක්‍රය මොකද්ද ඒගොල්ලන්ගේ? රයිට්? ඊළඟ ගැනුම් කරෝ. දැන් අපේ ලෝකල් මාකට් එකට දානවා නම් එහෙම නැත්නම් එක්ස්පෝර්ට් මාකට් එකට තියනවා නම් ඒගොල්ලන් කොහොමද ගෙවන්නේ? ඒගොල්ලෝ හුඟක් කට්ටිය ඉල්ලනවා අපෙන් මාස 2ක 3ක ක්‍රෙඩිට් පීරියඩ් එකක් ඉල්ලනවා. එහෙනම් DA බිල්ස් එන්න ඕන. එහෙම නැත්නම් යූසර්ස් බිල්ස් එන්න ඕන LC ගන්නවා. රයිට්? සලේකන රැස් කිරීමට දෙනනම් DPද DAද ඒව බලන්න වෙනවා. ඊළඟ කුමන ප්‍රවාහන දීවිලි භාවිතා වන්නේද? මේක ප්ලේන් එකේද යන්නේ? ෂිප් එකේද යන්නේ? ඒ ඔක්කොම බලන්න ඕන. සාකච්ඡාවේදී මූලික සාකච්ඡාවේදී. හැබැයි මේ අහපු ප්‍රශ්න ඇවිල්ලා ඔච්චර නෙමෙයි මේක එක මම ඔයගන්ට පාරක් විතරයි පෙන්වන්නේ. කතාව ඇදගෙන යනකොට මහා ගොඩක් අපිට අහගෙන යන්න පුළුවන්. අපි ගියාම විසිට් කළාම තවත් ගොඩක් දේවල් අපිට මාට්ටු වෙනවා. ඒකෙන්ද හොඳම දේ තමයි කස්ටමර් විසිට් කරලා බලන්න ඕනේ. ඊගාවට අපි තව මූල්‍ය ක්‍රම කීපයක් ඉගෙන ගන්න වෙනවා. කෙටි කාලීන මූල්‍ය ක්‍රම, මධ්‍ය කාලීන මූල්‍ය ක්‍රම සහ දිගු කාලීන මූල්‍ය ක්‍රම. දැන් කෙටි කාලීන මූල්‍ය ක්‍රමයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 2ක් ඇතුළත ආපහු ගෙවන්න පුළුවන් ඕනම ෆැසිලිටි එකකට අපි කියනවා කෙටි කාලීන මූල්‍ය ක්‍රමයක් කියලා. දැන් එහෙම බැලුවම trade finance facilities 99.9%ක්ම කෙටි කාලීන ඒවා. අවුරුදු 2ක් ඇතුළත වෙනකොට කොහොම ගෙවලා කරලා ඉවරයි. අනිත් එක තමයි මධ්‍ය කාලීන කියන්නේ අවුරුදු 2යි 5යි කාල සීමාව ආවරණ පාසුකම්. සාමාන්‍ය මධ්‍ය කාලීන පාසුකම් කියන්නේ මම ඔයගොල්ලන්ට බැංකුවකින් ලබා ගන්න පුළුවන්. මොකද්ද? මධ්‍ය කාලීන පාසුකම්. personal loan එක very good. ඒක මධ්‍ය කාලීන එකක්. අවුරුදු 2යි 5යි වගේ ප්‍රමාණයකට. දිගු කාලීන housing loans. Very good. Right, දැන් තේරුණා නේද? මූල්‍ය ක්‍රම. එතනින් trade finance යටෙන්නේ කොයි එකටද? short term. කෙටි කාලීන. හරි. ඊගාට තව වැදගත්ම දෙයක් තමයි වෙළඳ චක්‍රය. trade cycle. වෙළඳ චක්‍රය පිළිබඳ සංකල්පය. The concept of the trade cycle. මේ ටික දැනගන්න නැතුව අපිට ගණන් හදන්න ටිකක් අමාරුයි. ඉතින් මේ හොඳ මේක ගන්න. දැන් අපි ගත්තාම ඕනම ව්‍යාපාරයක් සඳහා යම් කිසි කාරක ප්‍රාග්ධනයක් අවශ්‍යයි. right? යම් කිසි කාරක ප්‍රාග්ධනයක් අවශ්‍යයි. මේ කාරක ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා අපිට අමුද්‍රව්‍ය ගන්න, පඩි දෙන්න, ද්‍රව්‍ය මිලදී ගන්න, ලෝකලි ගන්න, පිටරටින් ආනයනය කරන්න, ඔය හැම එකටම අපිට කාරක ප්‍රාග්ධනයක් working capital එකක් අපිට අවශ්‍යයි. සාමාන්‍යයෙන් ඒ working capital එක දාන්නේ business එකක partnersලා දාන්නේ, එහෙම නැත්නම් අයිතිකාරයෝ දානවා. එහෙම නැත්නම් බැංකුවකින් අරගෙන බැංකුවකින් loan එකකින් facility එකකින් අරගෙන ඒ working capital එක අපි හදා ගන්නවා. හරි. ඊළඟට කාරක ප්‍රාග්ධනය මූල්‍ය වෙළඳ චක්‍රයේ සැපයුම් දාමේ ආරම්භයේ ඉඳන් අමුද්‍රව්‍ය ඔය ඔක්කොම අතර කාල සීමාව මෙන්න මේක මම කියලා දෙන්නම් කොහොමද කියලා මේ වෙළඳ චක්‍රය ඉන්නේ. ඒ කියන්නේ මේ supply chain එකේ සැපයුම් දාමේ ආරම්භයේ ඉඳන්
අවසානයේදී විකුණලා සල්ලි ලැබෙනකන් කාල සීමාව අපි කියනවා වෙළඳ චක්‍රය ට්‍රේඩ් සයිකල් කියන එක. මේ ට්‍රේඩ් සයිකල් කියන එක තාමත් වැදගත් concept එකක්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි ගත්තොත් මේ වගේ සරල රේඛාවක අපි වෙළඳ චක්‍රය අපි සටහන් කරගමු. මේ දැන් ඉස්සෙල්ලා අර කිව්ව උදාහරණයක් ගමු. සපත්තු හදන කෙනා. සපත්තු කාර්යය. right? එතන සපත්තු නිෂ්පාදකයා. එතකොට එයාට සපත්තු හදන්න අමුද්‍රව්‍ය ගේන්න ඕන. අමුද්‍රව්‍ය A B C කියන අමුද්‍රව්‍ය තුන ගේන්න ඕන. තායිවානයෙන්, චීනෙන්, ඉන්දියාවෙන්, මැලේසියාවෙන් වගේ රටවලින් එයාට ගන්න වෙනවා. ඒතර මෙතන අපි ගත්තොත් මේක යාගේ මේ ශ්‍රී ලංකාවේ කොළඹ පුටේකට එයා raw materials අමුද්‍රව්‍ය ගන්නවා A B C ඉනම raw materials අපිට යම් කිසි ප්‍රමාණයකට ගන්න වෙනවා. ඒ ගන්නකොට අපිට LC එකක් අරින්න වෙනවා. ඒ LC එක අරිද්දී මේකන raw materials ලෑස්ති කරන කාලෙකට දෙන්න බෑ. අපි මේ shipment date එක නවගත කරන දිනේ. shipment date නවගත කරන දිනේ. shipment date එකට සුමාන දෙකකට කලින් 2 weeks වලට කලින් 2 weeks වලට කලින් එයා LC එක අරින්න ඕන. මොකද බෑඩ මෙඩිකල් නිෂ්පාදනය raw materials එක නිෂ්පාදනය කරගන්න. ඊගාට මෙතන ඉඳන් shipment date එකේ ඉඳන් තව 2 weeks යනවා නැව ශ්‍රී ලංකාවට එන්න. තව 2 weeks යනවා නැව ශ්‍රී ලංකාවට එන්න. ඇවිල්ලා මෙයා immediately මේක ක්ලියර් කරගන්නවා. මොනවාරි ෆැසිලිටි එකක් අරගෙන ක්ලියර් කරගන්නවා. නමුත් එයාට මේ සල්ලි ලැබෙන්නේ එයාගේ අතට සල්ලි ලැබෙන්නේ දින 90කින්. දින 90ක් කියන්නේ සුමාන කොච්චරද? 4 වරක් 3 නේ. 12 weeks වලින්. 12 weeks වලින් තමයි කෑෂ් එයාට ලැබෙන්නේ. right? ලෝකෙලේ හරි පිටර හරි විතරලා 12 weeks වලින් තමයි එයාට එන්නේ. 12 weeks එකෙන් මාස කොච්චරද? මාස 3යි නේද? මාස 3කින් තමයි යාර සල්ලි ලැබෙන්නේ. දැන් එතකොට මේ මාස 3ක් යනකම් හැම මාසෙම මේ LC එක මේ බඩු ගේන්න ඕන. මේ බඩු ක්ලියර් කරගන්න ඕන. එතකොට බැංක් එකකින් ලෝන් එකක් දෙන්නත් ඕන. ඉතින් මේ ඔක්කොම කාර්යක ප්‍රාන්තනට එනවා. එතකොට වෙළඳ චක්‍රය කියලා කියන්නේ මෙන්න මෙතන ඉඳගෙන මෙතන ඉඳන් මේ කෑෂ් ලැබෙන එක. trade cycle එක. වෙළඳ චක්‍රය. right? උතර මේ සම්පූර්ණ කාර්යය තමයි අපි කියන්නේ මේක ට්‍රේඩ් සයිකල් එක කියලා. ජාත්‍යන්තර වෙළඳාමේදී වෙළඳ චක්‍රය දේශීය වෙළඳාමට වඩා දිගුයි. දේශීය වෙළඳාමට වැඩිය මේක දීර්ඝ වෙනවා ජාත්‍යන්තර වෙළඳාමේදී. මොකද එතෙන්දී අයිස්ලෑන්ඩ් අපි හිතුව මෙයා එක්ස්පෝර්ටර් කෙනෙක් කියලා. දැන් මෙයා අපි එක්ස්පෝර්ටර්, මෙයා ඉම්පෝර්ටර් මගේ ඉම්පෝර්ටර් වෙන රටක ඉන්නේ. ඒකට යාට තියෙන රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. ඒක ඔක්කොම කරලා තමයි යා හරියට දෙන්න ඕනේ. immediate හම්බෙන්නේ මේ අපේ
ලෝකල් මාකට් එකෙන් තමයි අපිට ඉමීඩියට්ලි හම්බ වෙන්නේ. ජාත්‍යන්තර වෙළඳාමේදී වෙළඳ චක්‍රය ඒකින්ද ජාත්‍යන්තර වෙළඳාමේදී වෙළඳ චක්‍රය දේශීය වෙළඳ චක්‍රය ට වඩා මේක දිගයි. හරි. ඊගොඩ බලමු අපි පශ්චාත් නවගත කිරීම සහ පූර්ව නවගත කිරීම. පෙර නවගත කිරීම. එහෙම නැත්නම් අපි කියන පූර්ව නවගත කිරීම කියලා. මොකද මේ පූර්ව නවගත කිරීමයි පසු නවගත කිරීමයි කියන්නේ. මේක දීලා තියෙනවා. ඔයගොල්ලන්ගේ භාෂාවෙන් කියනවනම් මොකද කියන්නේ? දැන් පූර්ණ නවගත කිරීමක් කියලා කියන්නේ අපි මෙතන මේ ට්‍රේඩ් සයිකල් එක ගත්තාම shipment එකට කලින් දෙන අපි credit facility අපි දරන්න ඕනේ පිරිවැය ඔක්කොම. shipment එකට කලින් අපි දරන්න ඕනේ පිරිවැය ඔක්කොම පූර්ණ නවගත කිරීම. මේ වචනයෙන්ම හොයාගන්න. ඔය පසු නවගත කිරීම කියන්නේ මේ shipment එක මේ ship කරන date එක එදා ඉඳන් අපිට තව කොච්චර කාලය යනවද මේ සල්ලි ලැබෙන්නේ. cash ලැබෙන්නේ. එතකොට මේ තැන් දෙකටම අපිට සල්ලි අවශ්‍යයි. හරි. දැන් අපි මේ බිස්නස් කරන්න නැති කෙනෙක් මොනවාරි බිස්නස් එක පටන් අරගෙන යනවා කියලා. එතකොට මේ මෙතෙන්දී යා පුළුවන් තරම් බලන්නේ අතේ තියෙන සල්ලි වලින් මේක කරන්න ඕන, මේක වියදම් කරගන්න ඕන. එහෙම බැරි වුණොත් එයාගේ බැංකුවට ගිහිල්ලා ෆැසිලිටි එකක් ඉල්ලනවා මට දෙන්න පෝස්ට් ෂිප්මන්ට් ෆයිනෑන්සින් එකක්. එහෙම නැත්නම් මේක ડોකියුමන්ට්ස් එක යවුවට පස්සේ මේක සල්ලියට තව මාස දෙකක් යනවා. මට මාස දෙකක් බලන් ඉන්න බෑ. ඒකින්ද මෙයා කියලා මට අපි ඒක වෙනස් කරගමු. මට දෙන්න සල්ලි මාසිකේ ඩිස්කවුන්ට් කරලා දෙන්න. ඒක පසු නවගත කිරීම. පූර්ණ නවගත කිරීමක් කියලා කියන්නේ මේ මෙතන කියලා තියෙනවා නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට හා භාණ්ඩ නැවත පටිගත කිරීම අතර ව්‍යාපාරයට යෙදවිය යුතුයි. අනිත් එක තව එකක් වචනයක් තියෙනවා උපයෝජනීය සහිත හා උපයෝජනීය රහිත. with recourse and without recourse. Right? With recourse and without recourse. මොකද්ද ඒක කියන්නේ? අහලා තියෙනවද? මොකද්ද උපයෝජනීය සහිත උපයෝජනීය රහිත කියන්නේ? දැන් බැරි වෙලාවත් අපි මේගොල්ලන්ට මේ ලෝන් එකක් දෙනකොට ලෝන් එක දෙන්න ඉස්සෙල්ලා අපි මේ ડોකියුමන්ට් එක LC ડોකියුමන්ට් එක නෙගෝෂিয়েට් කරලා බලනවා. බිල් ડોකියුමන්ට්ස් චෙක් කරලා බලනවා. එතකොට මේ ડોකියුමන්ට්ස් ඔක්කොම කම්ප්ලයි වෙනවා ඊළඟ තියෙන LC එකේ කන්ඩිෂන්ස් වලට. එහෙමනම් අපිට මේක ඩිස්කවුන්ට් කරලා මෙයාට සල්ලි දෙන්න පුළුවන්. මාස දෙකක් තුනක් බලන් ඉන්න ඕනේ. ඉමීඩියට්ලි ඩිස්කවුන්ට් කරලා මෙයාට හරි ටික දෙන්න පුළුවන්. හැබැයි එතනදි බලන්න ඕන මෙයා කටින් කිව්වට බෑ. එයා පැත්තෙන් ගිල බලනකොට මෙයාට කිසිම ධර්මයක් නැති කෙනෙක් කියලා ඔප්පුණු ඉන්නට හිර යන්න නැතනවා. හරි? ඉතින් ඒකෙන්ද
අපි මේ සල්ලි දෙනකොට බලන්න ඕන අපි මෙයා සල්ලි දෙන එක මෙයා මට දෙනවද නැත්නම් මේ මිනිස්සු අපි ඉරේ යවනවද එහෙම නැත්නම් මට ඒක ඉල්ලන්න අයිතියක් තියෙනවද without recourse අන්න ඒක උපයෝජනයක් රහිතව කරනවද කියන එක. දැන් LC වලදී පිල්පතක් එක්ස්පෝර්ට් බිලක් ගණනදනු කරනකොට කිසිම ඩිස්ක්‍රිපන්සි එකක් නැත්තම් ඒ බිල්පතේ කිසිම ඩිස්ක්‍රිපන්සි එකක් නැත්තම් අපිට පුළුවන් ඒක ගණනදනු කරන්න without recourse to the customer. කස්ටමර්ට උපයෝජනේ රහිතව. ඒ කියන්නේ කස්ටමර්ට කෙලින්ම කියනවා මේ කස්ටමර්ට කෙලින්ම කියද හැකි මේ මම මේකට වක් කියන්නේ නැහැ. මේකේ ડોකියුමන්ට්ස් ටික කම්ප්ලයි වෙනවා. කම්ප්ලයි වෙනවා නම් මට සල්ලි ටික දෙන්න. එච්චරයි පස්සේ ඉල්ලන්න පුළුවන් ඩිමාන්ඩ් කරන්න පුළුවන්. එතන බැංකුවට දෙන්න වෙනවා. ඒ දෙන්නේ මොන හරි වුණොත් අයි කස්ටමර්ගෙන් ඉල්ලන්න බලාගෙන නෙමෙයි. නමුත් කලෙක්ෂන් බිලක් එහෙම කරනවා නම් කලෙක්ෂන් බිලකට අපිට කොහෙත්ම chance එකක් එන්නේ නැහැ. එතෙන්දී අපි indemnity එකක් sign කරලා තියාගන්නවා. අපි දෙන ඕනම මුදලක් අපි ගණන් කරන ඕනම දෙයක් පරිණාම කැස්ටලා ගියොත් මම බැංකුවට ගෙවනවාය කියන පොරොන්දුව මත. හරි? ඒක උපයෝජන සහිතයි උපයෝජන රහිතයි. ඊගාට බලමු අපනයන කරුවන්ට ලබාගත හැකි කෙටිකාලීන පහසුකම් වර්ග බැංකුවකින් ලබා ගන්න පුළුවන් කෙටිකාලීන පහසුකම් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ණය හෝ අයිරා. අනිත් එක තමයි අපනයන කරුවන්ගේ ණය රක්ෂණ ඔප්පුවකට එරෙහිව ලබාගත් ණය හෝ අයිරා. අපි ඒක පස්සේ කතා කරනවා. බැංකුවේ විශේෂ අපනයන මූල්‍ය යෝජනා ක්‍රම ස්පෙෂල් ක්‍රෙඩිට් ෆැසිලිටිස් සලේකන රැස් කිරීමේ පිළිපත් වට්ටම් කිරීම බිලට අත්තිකාරම දෙනවා බිල් අත්තිකාරම ඊගාට ප්‍රතිග්‍රහණ ණය accepted loans මේ අපි ප්‍රතිග්‍රහණය කරලා අපි ගන්නවා. හැබැයි කලෙක්ෂන් එකේදී උපයෝජනය සහිතව තමයි අපි එක්කම කරන්නේ. ඊගාවට ප්‍රතිග්‍රහණ ණය acceptance loans සලේකන ණයවල යටතේ ලබාගත් බිල්පත් ගනුදෙනු කිරීම negotiations. ඔන්න negotiation එකේදී අපිට හරියටම negotiate වෙනවා නම් කිසිම discrepancy එකක් නැත්තම් කස්ටමර් කියන්නේ නැහැ. හරි? ඊගාට රතු වගන්ති ණයවල රෙඩ් ක්ලාස් LC. රෙඩ් ක්ලාස් LC එක අපි දන්නවා ඇඩ්වාන්ස් පේමන්ට් ටැක් වෙන්නේ. ඒතර ඒකත් රිස්ක් එකක් එක තියෙන රතු වගන්ති ණයවල. ඇසුරු ණය පැකින් ක්‍රෙඩිට් ලෝන්ස්. ඔක්කොම අපනයන කරුවන්ට ලබා ගන්න පුළුවන් කෙටි කාලීන පහසුකම් ප්‍රොඩක්ට්ස්. හරි? ඊගාට ජාත්‍යන්තර වාණිජ්‍ය පහසුකම් ලබා දීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. ජාත්‍යන්තර වාණිජ්‍ය පහසුකම් ලබා දීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. ජාත්‍යන්තර වාණිජ්‍ය පහසුකම් ලබා දීමේදී අවධානය යොමු කරන්න ඕන කරුණු එකක් තමයි පොදු කරුණු යටතේ අපිට කතා කරන්න පුළුවන්. බැංකුවේ ප්‍රතිපත්ති පාලනය සහ විනිමය පාලනය ඔබට තේරෙනව නේද? මහ බැංකුවේ නීති රීති ආනයන අපනයන restrictions තියෙනවා නම් ඒවා අදාළ වෙනත් බලධාරීන්ගේ නීති රීති. ඔය income tax වගේ තැන්වල තියෙන නීති රීති මේකට බලපානවා. මහ බැංකුවේ ප්‍රතිපත්ති පාලනය සහ විනිමය පාලනය. දැන් මේ දවස්වල එක වෙනවා. ප්‍රතිපත්ති පාලනය සහ විනිමය පාලනය විශේෂයෙන්ම එක සිද්ධ වෙනවා. right? එතකොට දැන් අපි දන්නා මේ දවස්වල restrictions දාලා තියෙනවා. imports තහනම් කරලා තියෙන ගොඩක් ඒවා අපිට ගේන්න බෑ. අපිට pay කරන්න පුළුවන් DA තමයි bills කරන්න ඕන. site කරන්න බෑ. හරි?
කීයද තියෙන්නේ 10 සිතිපුණි කීයද 18කට විතර වගේ දාන්න මේකටත් දාන්න අද ඉර බුදුන් දින දවසනේ මහා රස්නයක් තියෙනවා ඊළඟ මහ බැංකුවේ නීති රීති මහ බැංකුවේ නීති රීති ආනයන අපනයන ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් එකේ නීති රීති එතකොට ඉන්කම් ටැක්ස් වල වගේ ඒ වගේ නීති රීති ඒ වගේ පොදු දේවල් තියෙනවා ඊගාට තවත් අපිට වාණිජ්‍ය බැංකුවක් වාණිජ්‍ය පාසුකම් ලබා දෙනකොට තව බලන්න ඕන තමන්ගේ ගණදුනකරුගේ මූල්‍ය තරාතිරම විශ්වසනීය බව ණය ගැනීමේ හැකියාව ඒව බලන්න නැතුව අපි නිකන් ඉල්ලන පළියට අපි සල්ලි දෙන්නේ නැහැ ඒ ව්‍යාපාරික ස්වභාවය පළපොරුද්ද පෞද්ගලික කාර්ය ඔඩිටඩ් රිපෝර්ට්ස් කොහොමද පෞද්ගලික වාර්තාවල් සේල්ස් කොහොමද වෙන්නේ ඒ ඔක්කොම බලලා තමයි දෙන්නේ නැත්නම් ඉතින් වෙන්නේ මොකද වෙන්නේ අපි නිකම්ම ඔය ඉල්ලන විදිහට දුන්නොත් එයිම ඈලියාවටම යනවා ආපසු ගෙවීම කොහොමද මෙයාගේ ආපසු ගෙවීම ව්‍යාපාරයේ කටයුතු ඉටු කිරීමට තියෙන හැකියාව භාණ්ඩවල ස්වභාවය භාණ්ඩ නරක වෙනේවද දැන් අපි හිතමු සපත්තු හදන එක නම් ඒක නරක වෙන්නේ භාණ්ඩ මුකුත් නැහැ නරක වෙන දෙයක් නම් අපි බලන්න යනවා කේක් ව්‍යාපාරයක් නම් අපි හිතමු මෙලිබන් මේ කන්ෆෙක්ෂනරීස් කියලා මාංචි කන්ෆෙක්ෂනරීස් කියලා බිස්කට් කේක් හදන්න ඒ ගේන අමුද්‍රව්‍ය ඒ කියන්නේ අපි ආහාරයට ගන්න ඕනේවා ඒවා නරක වීමේ ප්‍රවණතාවයක් තියෙනවා භාණ්ඩවල ස්වභාවය වෙළඳපොළ කොහොමද ගබඩා කරන්න කොහොමද ගෙවීමේ ක්‍රමය කොහොමද රයිට් මිල පදය ඉන්කොටර්ම් එක කොහොමද එන්නේ බදු ලාභදායීතාවය ප්‍රතිපාර්ශ්වය ගැනුම් කරු විකුණුම් කරු ප්‍රවාහනදී සිදුවන ආපදාවල් මේ ඔක්කොම කියවලා බලන්න එයා යම් අවස්ථාවලදී අපිට ඇති වෙන අවදානම් ඊගොඩ දැන් බලමු දැන් භාණ්ඩ අපිට අපේ ලෝන්ස් දෙනකොට සුරකමක් ලෙස අපි කොහොමද භාණ්ඩ ලබා ගන්න පුළුවන් අපි දැන් මේ ගණන් කරන්නේ අපි මේ ගණිතන කරන්නේ භාණ්ඩත් එක්කනේ එන ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් වලදී භාණ්ඩ එක තමයි ගණිතන කරන්නේ ඉතින් එතන සුරකමක් ලෙස කොහොමද භාණ්ඩ ලබා ගන්නේ සුරකමක් වශයෙන් භාණ්ඩ ලබා ගන්න එක ඉෆෙක්ටිව්ද ඵලදායීද ඵලදායීද දැක්කද එතන උකස කැපකොට බැඳීම උඩපන ණය ඔතන මම ඔයාලට දීලා තියෙනවා උකසක් කියලා කියන්නේ මොකද්ද භාණ්ඩ වලට අපි උගසක් ගන්නවා දැන් ගොඩක් කලකට අපි ගන්නකොට භාණ්ඩ වල සුරකුමක් ලෙස භාණ්ඩ ලබා ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා එකක් තමයි උගස අනික කැපකොට බැඳීම උඩපන ණය දැන් මේක පළවෙනි එක මම කරන්නේ උගස දැන් අපි කියනවා ස්ටොක් මොගේජ් එකක් කියලා කියනවා ස්ටොක් එක මොගේජ් එකට ගන්නවා ස්ටොක් මොගේජ් එක වල අහලා තියෙනවා ගොඩක් අයට අහලා තියෙන දෙයක් නේ ස්ටොක් මොගේජ් ස්ටොක් මොගේජ් එක කොච්චර ඉෆෙක්ටිව්ද කොච්චර ප්‍රතිඵලදායකද පොඩ්ඩක්වත් ප්‍රතිඵලදායක නෑ ඒකට හේතුව තමයි අපි මේ භාණ්ඩ තියෙනවා යම් කිසි ස්ථානයක මේ යම් කිසි ස්ථානයක මේ භාණ්ඩ ටික තියෙනවා මේ goods මේ භාණ්ඩ ටික මේ ස්ථානයේ තියෙනවා කියලා අපිට මේක උගස් කරාම මොකද වෙන්නේ දැන් මට මේක උත්තර දෙන්න බන්න ඔයගොල්ලෝ දැන් ඔයගලගේ ගම් වල පොලි මුදලාලිට පොල් වත්තක් අපි උගස් කරනවා පොලි මුදලාලිට අපේ පොල් වත්තක් හරි ගේ හරි උගස් කරනවා
එතකොට මොකද වෙන්නේ? අපේ කුඹුර පොල් වත්තක් ගියක් අපි උගස් කරනවා. උගස් කරන සල්ලි ගන්නවා පොලි මුදලාලිගෙන්. එතකොට මේ උගසට ගත්ත කුඹුරේ පොල් වත්තේ ගියක් නම් ඉතින් ගොඩක් වෙලාට මිනිසුන්ට ඉන්න දෙනවා. පොල් වත්තේ හැම නැත්නම් කුඹුරේ ආදායම කවුද ගන්නෙ? ආදායම කාට දෙන්නේ නෛතිකව? පොලි මුදලාලට එන්නේ. නෛතිකව යන්නේ පොලි මුදලාලට. මොකද ඒකේ එයා එක වවනවා එක ඒ විදිහට අරගෙන එයාට ඒ විදිහට කරන්න පුළුවන්. හරිද? එතෙන්දී නමුත් ඒක අපිට කරගන්න බැරි වෙනවා. ඒක අපිට කරන්න බැරි වෙනවා බාණ්ඩවලට. දැන් බාණ්ඩවල මේ ටික අපි බැංක් එකට මොගේජ් කරලා තිබුත් ස්ටොක් මොගේජ් එකක්. දැන් මෙයාට පුළුවන් ද මේක ස්ටොක් බැංක් එකට ස්ටොක් එක මොගේජ් කළා කියලා ඒක බදාගෙන ඉන්න බෑ. මොකද බැංක් මේ ස්ටොක්ස් කියන එක ඒක ස්වභාවයෙන්ම යම්කිසි තැනක ඉඳන් තව තැනකට යන දෙයක්. ස්ටොක්ස් කියන එක. It's a movable. Immovable නෙමෙයි. දැන් මේ ඉඩමක් වගේ ගයක් වගේ පොළොවට හයි වෙලා තියෙන එකක් නෙමෙයි. මේක එක තැනක ඉඳන් තව තැනකට යන ඒවා. අනික අපි අනිත් එක දැන් මේ මිනිස්සයා මේක බැංකුවට උගස් තිබ්බයි කියලා අපි දැන් බැංකුවේ මේකේ ගුඩ්ස් ටික බදාගෙන හිටියොත් අල්ලා අත ගහන්න එපා මේක මට උගස් කරලා තියෙන්නේ කියලා. එතන මේ මිනිහා මොකක් විකුණලාද මේ බැංකුවට ගෙවන්න යන්නේ? බැංකුවට ගෙවන්න නම් මේ බාණ්ඩ ටික විකුණන්න ඕනේ. විකුණනවා නම් මේ බාණ්ඩ කැලුම් කරුවෙක්ගේ අතට යන්න ඕන. නේද? අපිට එතන සංක්‍රාන්තික වෙනවා. ස්වභාවය අනුවම බාණ්ඩ සංක්‍රාන්තික වෙන්න ඕන. උදාහරණ වශයෙන් නිෂ්පාදනයේ විකිණීම සඳහා මිලදී ගැන වෙනත් පාර්ශ්වයකට ලබා දෙන්න ඕන. ඉතින් ඒකින්ද මේක කිසිම වැඩක් නැති වැඩක්. අපි මේ උගසක් කියලා තියන් හිටියනම් බඩු ටික වෙන කොහට හරි වෙන කෙනෙක් ගාවට ගිහිල්ලා ඉවරයි. එක් උගස සඳහා අවශ්‍ය නෛතික පිළිවෙය කාලය විධිමත් ලියකියවිලි වැඩක් නයිත් මේ මොගේජ් එක ලියන්න ඒ බොන්ඩ් එක ලියන්න යන වියදම් ඒක චෙක් කරන්න යන වියදම් ડોකියුමන්ටේෂන් වලට යන වියදම් ඔක්කොම බලවම ඒක බොහොම පාඩුයි. හොඳ ක්‍රමවේදයක්වත් නෙමෙයි. හොඳ ක්‍රමවේදයක් නෙමෙයි. ඒක බොහොම පාඩු දෙයක්. මොකද වනේ? right? කවුද ආවන්නේ? දෙවෙනි එකට තමයි කැපකොට බැඳීම. කැපකොට බැඳීම. hypothecation. මොකද මේ කැපකොට බැඳීම කියන්නේ? දැන් බාණ්ඩවල අයිතිය පිළිබඳ කිවිසුමක් හරි බැංකුව සන්තකයේ නොමැති බාණ්ඩ සඳහා හිමිකම් ලේඛනයක්. දැන් මේක උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම ඔගොල්ලෝ අහලා තියෙනවද ට්‍රස්ට් රිසිට් කියලා TR ලෝන් කියලා දෙන්නේ බැංකුවලින්? බැංක් ඔෆ් ශ්‍රී ලංකා පීපල්ස් බැංක් වගේ බැංකු දෙනවා TR loans. හරි. ඒ TR loan එකක් දෙනවා කියලා කියන්නේ බාර කුයිතාංශයක්. අපි කැපකට බැඳීමක් වෙන අතර. ඒතර බැංකුව විසින් බාණ්ඩ තබාය මෙන්න මේ ගුඩ්ස් ටික තියලා තියෙනවා මෙන්න මේ වෙයාහවුස් එකේ. මේ වෙයාහවුස් එකේ මේ තියෙන ගුඩ්ස් වලට අපි මෙයන්ත් එක අස්සම් කරනවා අපේ ගණතුන කරුත් එක්ක ඉම්පෝර්ට්ත් එක්ක අපි ටිකක් අස්සම් කරනවා මේ බාණ්ඩ මගේ කියන්නේ බැංකුවේ මම බැංකුවනේ මේ බාණ්ඩ මගේ හැබැයි මම ඔයාට දෙනවා මේ බාණ්ඩ ටික මං වෙනුවෙන් මේක ඔයාගේ ස්ටෝර්ස් වල මේක තැන්පත් කරලා
ඊට පස්සේ වගේ ස්ටෝර්ස් වල තැන්පත් කරලා විකුණන්න පුළුවන්. විකුණලා මට ආපහු ඒ විකුණුම් මුදල ගෙවන්න ඕන. ඒ කියන්නේ මගේ ණය පොඩ ගෙවන්න ඕන මේ භාණ්ඩ විකුණලා. හැබැයි භාණ්ඩ වල අයිතිය කාගේද? කාගේද භාණ්ඩ වල අයිතිය? බැංක් එකේ. භාණ්ඩ තියෙන්නේ කාගාවද? කස්ටමර් ගාව. කස්ටමර් ගාව බැංක් බඩු ටික තියෙනවා. හැබැයි බැංකුව කියන මගේ අයිතිය කියලා. ඔගොල්ලෝ හිතනවාද මේක සාර්ථකව වෙයි කියලා? හැබැයි ට්‍රස්ට් රෙසිට් එක කියන්නේ ලීගල් ડોකියුමන්ට් එකක්. නඩුවක් දාන්න පුළුවන්. හරිද? නමුත් මේක සාර්ථක වෙයිද? සාර්ථකව වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ට්‍රස්ට් රෙසිට් එකක් කරනකොට මේ හොඳට දන්න කෙනෙක්ටම විශ්වාසම කස්ටමර් කෙනෙක්ට තමයි ට්‍රස්ට් රෙසිට් එකක් අපි දෙන්නේ. right? දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මගේ කස්ටමර් කෙනෙක් ඒ දවස්වල හිටියා. ඒ මිනිස්සයා මේ ට්‍රස්ට් රෙසිට් එකට අපි දුන්නා කොත්තමල්ලි කන්සයින්මන්ට් එකට ලෝන් එකක්. කොත්තමල්ලි කන්සයින්මන්ට් එකක් බඩු ඇවිල්ලා එයාගේ ස්ටෝර්ස් වල තිබුණා. මම දවසක් ගියා බලන්න ගිහලා බලනකොට කොත්තමල්ලි ඇටයක්වත් නැහැ. හදිස්සියේ උණ හෙම්බිරිසාවකටවත් දුන්නේ. ස්ටෝර්ස් උත් ලස්සනට අතු ගාලා ඔක්කොම කරලා තියලා තියෙනවා. මෙයා බඩු ඔක්කොම විකුණලා. නමුත් බැංකුවට සතයක්වත් ගෙවලා නැහැ. ඒතර එතෙන්දී අපේ ට්‍රස්ට් එකක් තියනවද? එතෙන්දී ට්‍රස්ට් එකක් තියනවද? නැහැ. එතෙන්දී ට්‍රස්ට් එකක් නැහැ. හරිද? ඉතින් ඒකින්ද මේක දෙන්නේ කියන ප්‍රශ්නයක් ඇහුවද? කවුරු කෙනෙක් කතා කරන්න බැලුවා? right. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. ඊගාවට තව එකක් තමයි pledge loan. ඔඩපණ ණය. අඩපණ එහෙම නෙමෙයි ආ. ඔඩපණ ණය pledge loans. ඒතර pledge loan එකක් කියලා කියන්නේ භාණ්ඩ ආනයනය කරලා භාණ්ඩවල කන්ට්‍රෝල් එක මේ වෙයාහවුස් එකේ තියෙන භාණ්ඩවල කන්ට්‍රෝල් එකත් බැංකුව තියාගන්නවා. කොහොමද තියාගන්නේ? භාණ්ඩවල අයිතිය ගනුදෙනුකරු සතු වන අතර සන්තකයේ බැංකුව සතු වෙන්නේ. භාණ්ඩවල සන්තකයේ බැංකුවේ තියාගන්නවා. කොහොමද තියාගන්නේ? අපි ගිහිල්ලා මේකට වෙයාහවුස් එකේ තියෙන භාණ්ඩවලට අපි දානවා ඉබ්බේ පැඩ්ලොක් එකක්. right? අපි පැඩ්ලොක් එකක් දාලා තියෙනවා. ඒතර යතුරු තියෙන අපි ගාව. ඒකම කස්ටමර් යන් දානවා පැඩ්ලොක් එකක්. මේ කස්ටමර්ගේ පැඩ්ලොක් එක. එතන පැඩ්ලොක්ස් තියෙනවද? දෙකක් තියෙනවා. පැඩ්ලොක්ස් දෙකක් තියෙනවා. මගේ එකක් තියෙනවා. කස්ටමර්ගේ එකක් තියෙනවා. හරි. එතකොට ඕන වෙලාවක භාණ්ඩ ගන්නවා නම් කස්ටමර් අපිට කියන්න ඕන බැංකුවට ඇවිල්ලා මම මේ භාණ්ඩ ටික ගන්න යනවා කියලා කිව්වම අපි කියනවා හා හරි එහෙමනම් අපි දෙන්නම් හවසට අවල් වෙලාවට අපි arrange කරගෙන අපේ කෙනෙක් අපි යවනවා ඊළඟ අපේ අනිනෝ අපේ යතුරෙන් ඒගොල්ලන්ගේ යතුරෙන් ඊළඟ බඩු ටික ගන්නවා. නමුත් ඒ ගන්නකොට ඒ වෙලේ බඩු ටික ගන්නකොට අපි ගාව කන්ට්‍රෝල් එක තියෙනවා. එතකොට අපි කියනවා කස්ටමර්ට දැන් ගත්ත බඩු වලට කරුණාකරලා වහම සල්ලි ටික ගෙවන්න. ඒ භාණ්ඩ වල වටිනාකම අපිට ගෙවන්න. ගෙවලා මේක ණයක් හැටියට ඒ ගත්ත ණය පියවන්න ඕන. හරි. මේ ඒ කියන්නේ අනිත් වචනෙන් කියනවා මේ තොගේ
බැංකුවේ පරිපාලනය යටතේ ගුදුමක තැන්පත් කරලා යතුරු බැංකුව සතුව තියා ගන්නවා. right? මේ තුනෙන් ඔයගොල්ලෝ හිතන්නේ කොයි එකද වැඩිම බැංකුවට කන්ට්‍රෝල් කරන්න ඕන එක? මොන එක මොකද්ද? උගසද කැපකොට බැඳීමද අඩුපන්නයද? ප්ලෙජ් එක තමයි. හා? ප්ලෙජ් එක ප්ලෙජ් එක තමයි හොඳම එක කන්ට්‍රෝල් කරන්න. හැබැයි අපි හැම බඩුවක්ම අපි ප්ලෙජ් එකේ තිබ්බොත් එහෙම බැංකුවේ වෙන ජොබ් එකක් කරන්න බෑ නේ අපිට. නේද? ඔව්. ලංකාව පුරාම තියෙන වෙයාහවුස් වලට ඇවිද යන්න වෙනවා. ඒකින්ද ගොඩක් වෙලාවට අපි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වලදී අපි ප්ලෙජ් එක හැටියට තියාගන්නේ බිල් ඔෆ් ලේඩින් එක. නවභාර පත්‍රය. ඒක අපේ බැංකුවට මේ කළ තියාගන්නවා. එතන ඒ නවභාර පත්‍රය නැතුව එයාට මුත් ගන්න බෑ. ආනයන භාර කුයිතාංශය අපි කලින් ඉගෙන ගත්තා. ආනයන භාර කුයිතාංශය විසින් අත්සන් කරනු ලබන ආනයනකරු විසින් අත්සන් කරනු ලබන භාර කුයිතාංශයක් මත ආනයන බිල්පත් ගෙවීමට පාසුකම් ලබා දෙනවා. ඒකට අපි කියනවා භාර කුයිතාංශ ණය. import trust receipt loan. import trust receipt loans කියලා. right? මේදී බැංකුව වෙනුවෙන් භාණ්ඩ රඳවාගෙන ඒ විකිණීමෙන් ලැබෙන මුදලින් එම ණය පියවිය යුතුය. right? okay. ඊගොඩ දැන් බලමු comparison of trust receipt and pledge loans. මෙන්න මේකත් එක්සෑම් එකට සමාන දවස් වලට ඇවිල්ලා තියෙනවා. මම මේකේ අවශ්‍ය තැන් වල ඔයගොල්ලෝ පුළුවන් නම් ලියා ගන්න සිංහලෙන්. දැන් මේක කියවම තේරෙනවා. අනිවාර්යයෙන්ම තේරෙනවා. නමුත් අවශ්‍ය නම් දෙපැත්තට මේක කරලා මම දැන් කතා කරනකොට ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. trust receipt වල pledge loans වල වෙනස. trust receipt එකක් කියලා කියන්නේ TR එකක් කියන්නේ covered by a statute. trust receipt ordinance. භාර ක්විතාංශි ආඥා පනත. භාර ක්විතාංශි ආඥා පනත කියලා ආඥා පනතකින් තමයි මේක පාලනය වෙන්නේ. ආඥා පනතකින්. right? දැන් භාර ක්විතාංශි ආඥා පනතකින් පාලනය වෙනවා නම් ඒක හොඳ powerful instrument එකක් වෙනවා. powerful instrument එකක් වෙනවා. නමුත් අකටයුතු කරනොත් ගොඩාක් සිදු වෙනවා. හැබැයි powerful instrument එක. ඒකට against pledge loans ගත්තොත් එහෙම there's no separate statute. ඒ අර වගේ මේ කිසිම statute එකක් නැහැ. right? ආඥා පනතක් නැහැ. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ රටේ පවතින සාමාන්‍ය නීති රීති වලට අනුව. ඊට TR එකේදී ownership of goods is with the bank. TR එකේදී මම කිව්වා ownership එක තියෙන්නේ බැංක් එකේ. අරයා නියමයක් දෙනවා බැංකුවට මේ මම දන්නවා මේක බැංකුවේ බඩු කියලා. හැබැයි බැංකුව වෙනුවෙන් මම මේක ගෙනල්ලා තියාගෙන ඉන්නේ ගෙවුවාම ඕගන්ට මුදල් ගෙවනවා කියලා. right? නමුත් pledge loan එකේදී ownership of goods with the borrowing customer. තුන control over the goods is with the customer. දැන් pledge මේ TR එකේදී වෙන්නේ මේක ඇතුළේ තියෙන භාණ්ඩ ටික control over the goods is with the customer. customer මේ එක padlock එකක් දාගෙන තියන් ඉන්නේ. ඉවරයි. right? ඒගොල්ලන්ගෙම තමයි අහන්න වෙන්නේ.
මොකද වෙන්නේ කියන එක. Control over the goods with the bank. Pledge loan එකේ දැන් control over the goods with the bank. ඊගාවට TR has to be registered with land registry within 21 days. TR එකක් land registry එකේ register වෙන්න ඕන. දවස් 21ක් ඇතුළත. මොකද මේ TR එකක් land registry එකේ register වෙන්නේ. TR has to be registered with the land registry within 21 days. මොකද ඒකේ තේරුම? TR එකක් land registry එකේ දින 21ක් ඇතුළත register කරන්න ඕන. ඇයි TR එක land registry එකේ register කරන්නේ? මොකක්ද ඒකට හේතුව? දැන් මේ go down එක එහෙම නැත්නම් අපි ඒකට කියනවා warehouse එක පිහිටලා තියෙන location එක හැටියට ඒ location එක අයිති land registry එකේ මේක register වෙන්න ඕන. ඒකත් කරන්න ඕන දින 21කට ඇතුළත. එහෙම කරේ නැත්නම් TR එක බල රහිත වෙනවා. ඕක හරියම අප්සෙට් කේස් එකක්. මොකක් බැංකුව වරද්ද ගන්න තරම්. right? land registry එකේ කරන්නේ අර මේක ඒ අදාළ මේ ස්ටෝර්ස් අත් තියෙන land registry එකේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු බීගම ෆ්‍රී zone එකේ තියෙන ස්ටෝර් එක TR facility තියෙනවා. එහෙනම් ওই land registry එකේද ඒක register වෙන්න ඕනේ. හා? කොහෙද? කොහෙද කරන්න ඕන? බීගම නෑ land registry ගම්පහ. අපි හිතමු තව එකක් තියෙනවා කියලා ස්ටෝර්ස් තියෙනවා බොරැල්ලේ. එහෙම නැත්නම් බත්තර මුල්ලේ. අපි කොහෙද කරන්න ඕනේ? කොළඹ. ප්‍රධාන land registry එකේ කාර්යාලය අපි ඒක ලියාපදිංචි කරන්න ඕන. දැන් මේ කොළඹ තියෙන එකට ගම්පහ land registry එකට ලියාපදිංචි කළොත් ඒක වැරදි. ඒගොල්ලෝ කරන්නේත් නැහැ. ඔය ඔක්කොම කරනකොට දවස් 21 පැන්නොත් ඒත් අර ડોකියුමන්ට් එක බල රහිත වෙනවා. ඉතින් ඔය හරි වැදගත් බොහොම පරිස්සමෙන් කන්ට්‍රෝල් කරන්න ඕන එකක්. right? ගාන පුතාලා වෙලා දෙන්නේ. නමුත් pledge loan එකට ඒ වගේ registration එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊගාවට land TR එක යටතේ default එකක් වුණොත් නොගෙවීමකදී ඒක criminal offence එකක් වෙනවා. මොකද ඒක criminal offence එකක් වෙන්නේ ඒක පරිපාලනය වෙන්නේ trust receipt ordinance එක හින්දා. ඒ ආඥා පනතක් උඩ. දැන් විනිමය බිල්පත් ආඥා පනත තියෙනවා. ඒ යටතේ තමයි චෙක් පත් තියෙන්නේ. චෙක් පතක් අගර වුණොත් අපි නඩුවක් දාන්නේ ක්‍රිමිනල් නඩුවක් තමයි අපි දාන්නේ. ඒ වගේ තමයි. හරිද? එතකොට මේක ඩිෆෝල්ට් එකක් තියෙනවා under TR loan එක ඒකද ක්‍රිමිනල් ඔෆෙන්ස් එක. ක්‍රිමිනල් ඔෆෙන්ස් එක නම් අපි ඉස්ලාම පොලිසියට රිපෝට් කරලා ඊට පස්සේ ඇක්ෂන් ගන්න වෙනවා. දැන් pledge loan එකක් යටතේ එකක් වුණොත් එහෙම ඒක ඇවිල්ලා සිවිල් නීතිය යටතේ වෙන්නේ සිවිල් වරදක්. එහෙමනම් බැංකුව සිවිල් කේස් එකක් දාලා එහෙම මේ finalize කරන්න පුළුවන්. right? ඊගාවට TR loans are granted to customers whose credit risk is not high. TR loans දෙන්නේ customers ට ඒගොල්ලන්ගේ credit risk pay නැති ඒවට. නමුත් pledge loans දෙන්නේ ඒගොල්ලන්ගේ credit risk එක වැඩි නම් අපි ඒගොල්ලන්ට pledge loan එකක් දෙනවා. right? එතකොට මේ TR වල තියෙන තව අප්සෙට් එකක් තමයි
අවදානම් තමයි භාණ්ඩ හඳුනා ගැනීමේ දුෂ්කරතාවය. දැන් අපි මෙන්න මේ වගේ ලොකු වෙයාහවුස් එකක් ගත්තාම මේ ලොකු වෙයාහවුස් එකක් අපි ගත්තාම මේ කස්ටමර්ගේ වෙයාහවුස් එකේ එතන තියෙනවා බොක්සස් දාලා ඒ වගේ පැත්තක බොක්සස් දාලා තියෙනවා. ඒක බැංක් ඔෆ් ලෝන් එකේ බඩු. ඒක බැංක් ඔෆ් ලෝන් එකේ බඩු. ඊට පස්සේ මේකෙම අවසානයේ තියෙනවා දැන්ගේ මේ ස්ටෝර්ස් වලම තව එකක් තියෙනවා. ඒක මේ People's Bank LC එකකින් ගෙනාවු බඩුව කියන්නේ. People's Bank LC එකකින් ගෙනාවු බඩුව කියන්නේ. ඒක තියෙන අර ස්ටෝර්ස් වල නෑ. හැබැයි වෙන වෙනම තියෙනවා. ඊගාවට තවත් බඩුව ගියක් තියෙනවා. මේක සම්පත්තිය. මේක සම්පත්තිය. එතකොට මේ තුනම පරිප්පු. තුනම ගාන පරිප්පු. එතකොට දැන් මේක තිබ්බාම දැන් මෙයා අපේ බැංක් ඔෆ් ස්ටාර්ට් එකේ බට් එක විකුණලා ඊට පස්සේ බැංක් ඔෆ් ස්ටාර්ට් කියලා නැහැ. ඔය අතරේ අපි ඉන්ස්පෙක්ෂන් එක කියලා බලනකොට මේ වගේ තත්ත්වය තියෙන්නේ. දැන් එතකොට අපි අහනවා කො මගේ ස්ටොක් එක. මගේ ස්ටොක් එක කො කියලා අහුවා මම පෙන්නනවා People's Bank ස්ටොක් එක. People's Bank ස්ටොක් එක පෙන්නනවා. එන්නගෙන ආර තියෙන ස්ටොක් එක. නමුත් ඒක හරියද? සම්පූර්ණ වංචාවක්. සම්පූර්ණ වංචාවක්. ඒක තමයි අපි කියන්නේ භාණ්ඩ හඳුනා ගැනීම දුෂ්කරතා තියෙනවා. පාරිභෝගිකයාගේ වංකකම එක්කෝ ඔහු භාණ්ඩ විකුණා බැංකුවට මුදල් නොගෙවීම ඔය ලැබෙන මුදල් වෙන කටයුත්තක් සඳහා යෙදවීම මේ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ අලාභ අවදානම් කිරීම සඳහා බැංකුව විසින් ගබඩා ස්ථාන නිරතුරුවම නිරීක්ෂණය කළ යුතුයි. එබැවින් සැකසහිත ගනුදෙනුකරුවන්ට බැංකුව විසින් TR පාසකම් ලබා නොදිය යුතුයි. Right. මේක පොඩ්ඩක් බලන්න මේ chart එක. තප්පරයක් බලන්න. මේ products කීපයක් තියෙනවා. පාසුකම් එක එක අවශ්‍යතාවල උඩ. ඔක බලලා ඉවරලා අපි කතා කරමු. දැකලා ජාත්‍යන්තර විරුද්ධ කටයුතු වල මූල කරන ගත්තම අපනයන කටයුතු සඳහා ආනයන කටයුතු සඳහා අපි වෙන වෙනම දෙන්න පුළුවන්. ආනයන කටයුතු සඳහා කරන එකක් තමයි නැවගත කිරීමට පෙර පාසුකම් දෙන්න පුළුවන්. නැවගත කිරීමෙන් පසු පාසුකම් ලබා දෙන්න පුළුවන්. හරි. නැවගත කිරීමට පෙර පාසුකම් තමයි
නැවගත කිරීමට පෙර පහසුකම් තමයි ණයවර ලිපි පහසුකම්. නැවගත කිරීමෙන් පසු පහසුකම් තමයි ආනයන පිළිපත් පහසුකම්. අයවා. right? ඉන් පස්සේ අපනයන කටයුතු අපිට ගන්න පුළුවන් නැවගත කිරීමට පෙර නැවගත කිරීමෙන් පසු. නැවගත කිරීමට පෙර නැවගත කිරීමට පෙර අපිට දෙන්න පුළුවන් ෆැසිලිටිස් මොනවාද? සල්ලි ඕන නම් සල්ලි දෙන්න පුළුවන්. අයිරා ආනයන ණය, කෙටි කාලීන ණය, ඔඩපණ ණය ඔය ඔක්කොම අපිට දෙන්න පුළුවන් දේවල්. right? නැවගත කිරීමෙන් පස්සේ කරන්න තියෙන තමයි බිල්පත් මිලදී ගැනීම, බිල්පත් වට්ටම් කිරීම, බිල්පත් ගනුදෙනු කිරීම, ආනයන භාරකෘතාංශී භාරකෘතාංශී ණය, කෙටි කාලීන ණය පහසුකම් සහ කෙටි කාලීන ණය ප්‍රතිග්‍රහණ පහසුකම්. right? ඊගොල්ලෝ බලමු තව මම මේ කියන්නේ මේ ඔයගලන්ට ලකුණු 3-4 එන සෙක්ෂන්ස් එක කවර් කරගන්න. ආනයන ණය පහසුකම් මේ අර්ථයේ ණය වර්ග තුනක් ලබා දෙන්න පුළුවන්. එකක් තමයි සලේඛන ණයවර LCs. ඊගාට ව්‍යුහගත කළ පශ්චාත් ණයගත ද්‍රව්‍ය. ව්‍යුහගත කළ පශ්චාත් ණයගත කළ පහසුකම් structured post shipment finance. ඊගාට now cap කර කියන්නේ shipping guarantees. ඔය වගේ සවිස්තරයක් තෝකම බලනවා. සලේඛන ණය යටතේ අපිට පහසුකම් ගැන කතා කරද්දී බැංකුවට භාණ්ඩ පාලනය කරන්න පුළුවන්ද බැරිද කියන තත්ත්වයට තමයි අනේක පදනම් වෙලා තමයි ආනයන සාමාන්‍ය හා මුදල් පාසුකම් යටතේ DC නිකුත් කරනු ලැබේ. මම මේක විස්තර කරලා කියන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒක වැටහෙවි. දැන් ඕක කියවට ඉතල වැටහෙන්නේ නැහැ. අපි ඕනම ෆැසිලිටි එකක් දෙනකොට ඒ දෙන්නේ යම් කිසි මුදල්මය සිකියුරිටි එකක් තියාගෙන. මුදල්මය සිකියුරිටි එකක් තියාගෙන දෙන්නේ. එතකොට අපිට මේ භාණ්ඩ පාලනය කරන්න පුළුවන්ද බැරිද කියන හේතුව පදනම් කරගෙන තමයි අපි මෙයාට ෆැසිලිටි එක දෙන්නේ. මොකද්ද මේ භාණ්ඩ අපිට පාලනය කරන්න පුළුවන් කියලා කියන එකේ තේරුම? බැංකුවට භාණ්ඩ පාලනය කරන්න පුළුවන් කියන එකේ තේරුම මොකද්ද? දැන් අපි bill of lading එකක් අරගත්තොත් ඒ bill of lading එක කන්සයින් වෙලා තියෙනවා නම් බැංකුවට අන්න එතකොට බැංකුව තමයි ඒ bill of lading එකේ භාණ්ඩ වල අයිතිකාරය. එයා තමයි ඒකේ bill of lading එකේ භාණ්ඩ වල අයිති එක්කනවා. මොකද යාට කන්සයින් වෙලා තියෙන්නේ. හැබැයි බැරිලාව කන්සයින් වෙලා තියෙන්නේ කස්ටමර්ගේ නමට නම් එතන අපිට ඒකට කන්ට්‍රෝල් එකක් නැහැ. අන්න ඒ අවස්ථාවේදී අපි against cash අපි නිකුත් කරන්නේ. against cash මුදල් වලට එරෙහිව කියන්නේ against cash. අපි ලනා cash deposit එක. right? අපි ලනා cash deposit එක. ඒක එහෙම නැත්නම් අපි මේ LC එක අරින්නේ නැහැ. marked against cash. තවත් ඔයගේ මේ පාලනය පයින් ඒව තමයි අපි කියනවා මේ
BL එකක් අපි සාමාන්‍යයෙන් BL එකක් කරන්නේ 3 out of 3. copies තුනකින් දෙනවා BL එක. එතන මේ BL එකේ copies තුනම ඇරියොත් ඒක fully secured. අපිට ලැබිලා තියෙනවා නම් ඒක we are fully secured. වැරේලාවත් මේ BL දැන් දෙකක් තියෙනවා නම් ඒ කියන්නේ එක BL එකක් දැන් ඉතින් එහාට කියලා තියෙනවා තව එක BL එකක් කියලා තියෙනවා ආනයන කරට ඩිරෙක්ට්ලි කියලා තියෙනවා normally තුනේ BL තුනකින් ඉෂුව කරන්නේ ඒක BL එක කෙලින්ම ආනයන කරට ගිහිල්ලා ආනයන කරට ගියාට පස්සේ අපිට කන්ට්‍රෝල් එකක් නැහැ ඉතින් ඒ වගේ වෙලාවකදී අපි කැෂ් සිකියුරිටි එකක් අරගන්නවා භාණ්ඩ ලබාගත් බවට රිසිට් පත්‍රයලා සිටින විදේශීය භාණ්ඩ ලබාගත් බවට රිසිට් පත්‍රයලා සිටින දේශීය ණයවර ලිපි ඒවත් සැලකෙන ණයවරට තේනවා රතු වගන්ති DC සම්බන්ධයෙන් නැවගත කිරීමට පෙර අධිකාර මුදල අපිට ලබා දෙන්න පුළුවන් රෙඩ් ක්ලොස් LC එකකදී අනිත් එක තමයි ලැබිය යුතු බිල්පත් ඒක අපි පැහැදිලි කරොත් එහෙම දැන් LC එකක් අරිනකොට අපි LC එකක් ඉෂුව කළාම අපිට ලයබිලිටි එකක් එනවා ඒ ලයබිලිටි එක අනියම් වගකීම contingent liability එක අනියම් වගකීම තමයි ලැබෙන්නේ මොකද එතෙන්ද අපි කියන්නේ documents අපේ LC එක ඇරියට documents අපිට ලැබුණොත් if the documents are compliant with the terms and conditions of the LC, then we will pay. Otherwise, we will not pay. And එහෙම තේදී අපිට පිටරටින් ලැබෙනවා bills. ලැබුණාට පස්සේ මේක අපේ කියනවා මේ වගකීම දැන් අපිට ගෙවන්න ඕන. බිල්පත ලැබුණාට පස්සේ අපි ඒක BR එකේ දාලා අපිට ගෙවන්න ඕන. එතකොට අපි මේක රියල් ලයබිලිටි එකක් වඩපත් වෙනවා. ඒක රියල් ලයබිලිටි එකක්. අතන තියෙන්නේ අනියම් එක. contingent liability එක. මේක රියල් ලයබිලිටි එකක් වඩපත් වෙනවා. right? මුදල් හෝ පසු නැවත කිරීම ණය පාසුකම් යටතේ PR බිල්පත්වල සන්තකයේ PR බිල්පත්වල ගෙවීම සිදු කරනු ලබයි. PR බිල්පත්වල ගෙවීම සිදු කරනු ලබයි. ඒකත් කියවන්න බෑ. කියවන්න බෑ.
දැකද සලේකන රැස්කිරීම සඳහා අපනයන පිළිපදා නිකුත් කිරීම සහ ගෙවීම අතර කාල සීමාව අතර මූල්‍ය අවශ්‍යතාව තමයි අපනයන සලේකන රැස්කිරීම යටතේ අපනයන උඩපැන ණය අවශ්‍ය වෙනවා. අදාළ භාණ්ඩවල පාලනය අපනයන කට උපයෝජනයක් සහිත වීම නිශ්චිත පිල්පත් වලට එවේව අත්‍යකාරම් right වෙන වෙනම පිල්පත් සඳහා අයර ලබා ගැනීම මේ වගේ අපිට රාශියක් අපිට කියන්න පුළුවන් right දැන් ඊගාට බලමු collection product cycle එකේදී මොකද වෙන්නේ කියලා. ඒ collection product cycle එකක් කියන්නේ usance DA එක. usance DA එක. එතෙන්දී මේක මේවා අපි කලින් ඉගෙන ගත්තා. usance documents කරද්දී සලේකන රැස්කිරීම යටතේ සලේකන රැස්කිරීම යටතේ කොහොමද වෙන්නේ කියලා මේකත් ආපොසරක් නම්බර පිළිවෙලට පොඩ්ඩක් බලලා ඔළුවට ගන්න ඔළුවට අරන් අපි කතා කරමු. උදේට බලලා ඔය නම්බර පිළිවෙලට ගියාම ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මට කියන්න පුළුවන්. නමුත් ඒක ගිරවගේ අහගෙන ඉඳලා වැඩක් නැහැ. ඔයගොල්ලෝ ගන්න අවබෝධය. දෙන්න බලන්න එක්ස්පෝර්ට් එකේ ඉන්නවා ඉම්පෝර්ට් එකේ ඉන්නවා export again principal import again rawi එදෙන අතර commercial contract එකක් තියෙනවා ඒක අනුව commercial contract එක අනුව මේ මේ සලේකන රැස්කිරීම අපි users මේ bill පට්ටික මේ documents එකේ යවලා ඒ කියන්නේ ડોකියුමන්ට්ස් මේ sorry භාණ්ඩ යවලා goods යවලා ඒක shipment කරලා අපි documents ටික බාර දෙනවා නම්බර 3 document බාර දෙනවා මෙතන collection order එකත් එක්ක අපි remitting bank එකට දෙනවා. remitting bank එකට දෙනවා. remitting bank එකට දුන්නාම remitting bank එක කරන්නේ මේ collection එක යවනවා collecting bank එකට. collecting bank එකට යවනවා. collecting bank එකෙන් ඒක යවනවා importer. importer යවනකොට අපි බලනවා මේවා mandatory ඒවා තියෙනවද? ඒවා එහෙම තානම් මේවා ඊට පස්සේ ડોකියුමන්ට්ස් මොනවද කියලා බලන්න ඕන ඩ්‍රාෆ්ට් එක ඇක්සෙප්ට් කරන්න ඕනද කියලා දැන් මේ වෙනකොට භාණ්ඩ ඇවිල්ලා දැන් භාණ්ඩ ටික අපි අරයට මේ එන්නේ කියලා අපි මෙයාට බාර දෙනවා ඩ්‍රාෆ්ට් එක ඇක්සෙප්ට් කරන්න ඒ ඩ්‍රාෆ්ට් එක ඇක්සෙප්ට් කරාම අපි බඩ් එක මෙයාට කියලා රිලීස් කරගන්න BL එක දෙනවා. අවශ්‍ය BL එක දෙනවා. BL එක දුන්නාට පස්සේ අපි මේ නියම දිනේට ක්ලේම් කරනවා remitting bank එක. එතකොට ඒ වෙනකොට remitting bank එකට බෑ කියන්නේ මේක වැරදි අරකයි මේකේ කියලා දැන් සුවනකද දුන්නානේ immediately කරගන්න. in that period ඒගොල්ලෝ කියන එක කියනවා. right ඊට පස්සේ මේගොල්ලෝ charges අරගෙන charge මේක exit export එකේ ඉතුරු සල්ලි ටික ඔක්කොම දෙනවා. මේගොල්ලන්ගේ charges ගත්තට පස්සේ export එකේ ඉතුරු සල්ලි ටික ඔක්කොම දෙනවා. right okay මේක ඇවලයිස් කිරීම මේ කලෙක්ෂන් එකම ඇවලයිස් කරනවා. අතෙන්ද බලන්න
right. මොකද මේ ඇවලයිස් කරනවා කියලා කියන්නේ. ඇවලයිස් කරනවා කියලා කියන්නේ මේක මම එක්ස්ප්ලেইন කරලා කියන්න. Kita inna import inna and export inna. Itu asal sales contract yang tiada. Import jana export jana meja asal sales contract kan tiada. Ia nuwa me export karanne Nina dinedi මේ බාණ්ඩ ටික නැවගත කරලා මෙහාට එවනවා. බාණ්ඩ ටික මෙහාට එවුවා. බාණ්ඩ ටික එවලා goods टिके वाला डॉक्यूमेंट टिके देना रेमिटिंग बैंक के दर रेमिटिंग बैंक के दर पे भी डॉक्यूमेंट टिके देना रेमिटिंग बैंक के डॉक्यूमेंट टिके दुन्ना हम रेमिटिंग बैंक के में डॉक्यूमेंट टिके यवनवा collecting bank collecting bank right collecting bank ये वो हम collecting bank you know collecting bank you know මේ ડોક્યુમેન્ટ ටික අපි මේකට බාර දෙනවා යූසර්ස් එකට මේක ඇක්සෙප්ට් කරන්න කියලා. ඒතර ඉම්පෝර්ට් ඇවිල්ලා මේක ඇක්සෙප්ට් කරලා ගත්තා. ගත්තට පස්සේ මේ කලෙක්ටින් බැංක් එකත් අරයාගේ ප්‍රතිග්‍රහණය මත ඒගොල්ලෝ දෙනවා irrevocable undertaking එකක් වෙනස් කළ නොහැකි undertaking එකක් හරියට LC එක වගේ ඒගොල්ලෝ දෙනවා undertaking එකක් under මේ නියම දවසේදී බැංක් එක මේ කස්ටමර් ගෙවුවත් නැතත් මම ගෙවනවා බැංක් එකේ ගෙවනවා ඒතර බැංක් එකේ යම්කිසි සිකියුරිටි එකක් අරගෙන ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ රිස්ක් එක එක්ස්පෝෂර් එක කවර් කරලා ඒගොල්ලෝ කියනවා හරිද අන්න ඒකට තමයි අපි කියන්නේ ඇවලයිස් කරනවා කියලා. ඇවලයිස් කරනවා කියලා. මේ ඇවලයිස් කරනවා කියන ඇවලයිස් කියන වචනට සිංහල වචන නැහැ. right? ඇවලයිස් කරන්නේ කියනවා. ඇවලයිස් කිරීම කියලා කියනවා. නාම ප්‍රකාර නම් වලින් එව්වට මේකට සිංහල වචන නැහැ. right ඇවලයිසින් ගැන තව මොන හරි දැනගන්න ඕනද සමහර වෙලාවට ප්‍රශ්න එන්න පුළුවන් ඇවලයිස් කිරීම මෙතෙන්දී ඇවලයිස් කරනකොට අපි කොයිලාකවත් මේ බැංක් එක ඇවලයිස් කරනවා කියලා වචනය සඳහන් නොකර නිකන් සිග්නේචර් එක වෙරිෆයි කරන්නේ නැහැ. ඒතර අපේ කස්ටමර් කියයි පහු කාලෙකදී එහෙම නැත්නම් බැංකුව කියන පහු කාලෙකදී
මම ඒ ඇනලයිස් කළා නෙමෙයි මම මේ සිග්නේචර් එක වෙරිෆයි කළා විතරයි. ඒකින්ද අපි චෙක් එකේ බිල්පතේ ඇනලයිස් කියලා වචනේ සඳහන් වෙන්න ඕන. සඳහන් කළොත් තමයි ඉගෙනීම ඇනලයිසේෂන් එකකට ගන්න. right? ඇනලයිස් කරන්නේ මූලධර්ම තමයි විනිමය බිල්පතේ ප්‍රතිග්‍රහණය ඇනලයිස් කිරීමක්ද යන්න තහවුරු කරගන්න ඕන. හරි? එතකොට විනිමය බිල්පතේ ප්‍රතිග්‍රහණය ඇනලයිස් කිරීමක්ද කියන එක තහවුරු කරගන්න ඕන. මම කියන්නේ නිකම්ම ඇනලයිස් කියලා වචන නැතුව නිකන් සිග්නේචර් එක වෙරිෆයි කරලා තිබුණොත් පස්සේ කාට අපිට කියදැයි අපි ඇනලයිස් කරේ නැහැ. ඉතින් ඒක හරි වැදගත්. ඊගාට බැංකුව හා රටේ අවදානම තහවුරු කරගන්න ඕන. දැන් අපි දෙනවා නම් ඉරවකබල් අන්ඩර්ටේකින් එකක්. මෙයා ගෙවුවත් නැත්තත් මං ගෙවනවා කියලා. එහෙමනම් අපි ආගේ රටේ ඒ බැංකුවේ ඒ රටේ අවදානම තහවුරු කරගන්න ඕන. අත්සන් පරීක්ෂා කරගන්න ඕන. කොහොමද අපි අත්සන් පරීක්ෂා කරගන්නේ? කොහොමද අත්සන් තහවුරු කරගන්නේ? අපි බලන්න වෙනවා මේ බැංකුවේ බලයලත් පුද්ගලයෙක්ද අත්සන් කරලා තියෙන්නේ කියන එක. right? ඊගාට ප්‍රමාණය විශාල නම් දුරකථන මාර්ගයෙන් වැඩිදුරටත් තහවුරු කර ගැනීමක් කරගන්න ඕන. ප්‍රමාණය වැඩි නම් දුරකථන මාර්ගයෙන් තවදුරටත් තහවුරු කරගන්න ඕන. ඊගාට කල්පිරීමේදී ඉදිරිපත් කිරීම සඳහා බිල්පත් කල්පිරීම දිනපොතක ලියලා තියන්න ඕන. කල්පිරීමේදී මේක ඉදිරිපත් කරන්න ඒක බිල්පත දිනපොතක ලියන්න ඕන users bills order එකට. ඊට ඇවලයිස් බිල්පතක් ප්‍රතික්ෂේප වුවහොත් අපනයනකරුට එරෙහිව උපයෝජනයක් සහතික වීම. උපයෝජනය සහතික වීම. ඒ කියන්නේ ඇවලයිස් බිල්පත ප්‍රතික්ෂේපණය වුණොත් අපනයනකරුට එරෙහිව උපයෝජනයක් සහතික වෙන්න ඕන. ඒක තමයි මූලධර්ම හිතන අපි ගණන් ගන්නේ. දැන් ආනයන සලේකන රැස්කිරීම මේ බිල්පත් සඳහා ආනයන සලේකන රැස්කිරීම බිල්පත් සඳහා මූල්‍ය අවශ්‍යතා right? සලේකන රැස්කිරීම ඉස්සර අපි හදාගන්නේ collection bills. සලේකන රැස්කිරීම බිල්පත් සඳහා මූලික අවශ්‍යතාව තමයි බැංකුවෙන් බලන්න ඕනේ ඒවා. බැංකුව ගබඩා කරන හැටි භාණ්ඩ පිළිබඳ ඔඩපණ ණය. බැංකුව ගබඩා කරන හැටි භාණ්ඩ පිළිබඳ ඔඩපණ ණය. ඒ වගේම භාණ්ඩ සඳහා හිමිකම් ලේඛනය. භාණ්ඩ සඳහා හිමිකම් ලේඛනය. මොකද භාණ්ඩ සඳහා හිමිකම් ලේඛනය? bill of lading. bill of lading එක. bill of lading එක. right? ඊගාට TRට එරෙහිව භාණ්ඩ බෙදා හැරීම. TRට එරෙහිව භාණ්ඩ බෙදා හැරීම. right? එතකොට ආනයනකරුවන්ගේ බැංකුව ආනයනකරුවන්ගේ ප්‍රතිග්‍රහණය ඇවලයිස් කිරීම. ආනයනකරු ප්‍රතිග්‍රහණය කරාට පස්සේ ඒක අපි ඇවලයිස් කරනවා කියන්නේ අපිත් ඒක ගන්නවා ඇවලයිස් කියලා බැංක් ඔෆ් ස්ටෝන් කියලා සීල් එක දාලා ඇවලයිස් කරලා ගන්න. right? ඒතර ඒකත් අපි බලන්න ඕන දෙයක්. සර් TRට එරෙහිව භාණ්ඩ බෙදා හැරීම කියන එක මොකද? TRට එරෙහිව භාණ්ඩ බෙදා හැරීම කියන්නේ ට්‍රස්ට් රිසිට් වලට එරෙහිව. මේ දින ආනයන සලේකන රැස් කිරීම. සලේකන රැස් කිරීම බිල්පත් සඳහා මූල්‍ය අවශ්‍යතාවක්. එතකොට
TR ෆැසිලිටි එකක් අපි දෙනවා නම් අපි කලින් ඉගෙන ගත්ත TR ෆැසිලිටි එකක් දෙනවා නම් ඒක ඒ ෆැසිලිටි එක ඒ ડોකියුමන්ට් එක අස්සම් කරලා ඒ අස්සම් කරපුවාට පස්සේ තමයි අපි එයාට කියන්නේ දැන් ඔයගොල්ලෝ භාණ්ඩ බෙදා හරින්නේ කියලා. එහෙම නැත්නම් එයාට අපි දෙන්නේ නැහනේ. එයා අස්සම් කරලා පස්සේ තමයි දෙන්නේ. හරි ඒ කියන්නේ TR ෆෝම් එක අසයින් කරලා පස්සේ තමයි අපි ඒක දෙන්නේ. භාණ්ඩ සඳහා හිමිකම් ලේවිල්ල. සෝරි TRට එරෙහිව භාණ්ඩ බෙදා හරින්නේ කියලා අපි කියනවා. තේරුන්නේ නැද්ද? තව ඕනද? ඒක හරි. ඒ කියන්නේ බැංකුව විසින් සලකා බැලිය යුතු කරුණක් ඒක. TR එකට බැංකුව විසින් සලකා බැලිය යුතු කරුණක් වශයෙන් ඒක නේද සර්? ඔව්. ඒක අපි අසං කරලා තියාගත්තට පස්සේ තමයි යාළුවට කියන්නේ භාණ්ඩ බෙදා හරින්න පුළුවන් කියලා. මොකද මගේ භාණ්ඩනේ. හරි. ඒතර TR එකක් නැතුව අපි භාණ්ඩ බෙදා හරින්න ඉඩ දෙන්නේ නැහැ. කන්ට්‍රෝල් එකක් නැති හින්දා. රයිට්. ආනයනකරුවන්ගේ බැංකුව ආනයනකරුගේ ප්‍රතිඥානය ඇවලයිස් කිරීම. ඇවලයිස් කරනවා කියන්නේ සෑහෙන හොඳ දෙයක්. මොකද බැංකුව පැත්තෙන් හොඳටම හොඳයි. හැබැයි ඉතින් ආනයනකරු ඒකට පහසුකමක් ඇවලයිස් කිරීමේ පහසුකමක් ලබාගෙන තියෙන්න ඕන. ඊට පශ්චාත් නැවගත කිරීම යටතේ අපි ගන්න පුළුවන් සලේකන ණයවර යටතේ බිල්පත් ගනුදෙනු කිරීම. ඊගාවට සලේකන ණයවර වල බිල්පත් ණයේ නියමයන්ට අනුකූල නම් ඒවා ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුට උපයෝජන රහිතව සිදු කරන නිසා උන්ට ණය පාසුකමක් අවශ්‍ය නොවේ. සලේකන ණයවර යටතේ බිල්පත් ගනුදෙනු කිරීම තමයි පශ්චාත් නැවගත කිරීම යටතේ ගන්න පුළුවන් හොඳම එක. ගනුදෙනු කිරීමක් කියලා කියන්නේ if the documents are complied with the terms and conditions of the LC, then to pay. Right? Then to pay. The documents are complied with the terms and conditions of the LC. The documents complied with the terms and conditions of the LC, and එතකොට අපි කියනවා මේක අනුකූල ඉදිරිපත් කිරීම. එහෙනම් මේක ගණනය කරන්න පුළුවන්. ගණනය කරනවා කියලා කියන්නේ giving value වටිනාකම අගය ලබා දෙනවා. අගය ලබා දෙන්නේ බැංකුවේ චෙක් කරපු බිල්පතක්. එතින්ද බැංකුව ගන්නවා වගකීම මේ බිල්පත හරි කියන එක. ඒ වගකීම අරගෙන දෙනවා නම් ඒක කරන්නේ උපයෝජනීය රහිතව. ඒකට ඒගොල්ලෝ ණය පාසුකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද බැංකුවනේ ගන්නේ ඒකේ රිස්ක් එක. ඉතින් ඒක තමයි වැදගත් දෙයක් වෙන්නේ. හරි. right. දැන් ওই ටික මම කළා. දැන් මීට අමතරව මම තව එකක් මම නෝට් එක ඔයගලන්ට දෙන්නම් ලැබෙන සුමානේ. නමුත් මම එක්ස්ප්ලেইন කරලා කියන්නම් අපිට පැය කාලක් වගේ තියෙන හින්දා මම මේක එක්ස්ප්ලেইন කරලා කියන්නම්. හැබැයි නෝට් එක මම බයෙන්ද එපා. ඒකට අදාළ නෝට් එකක් මම ලැබෙන පාර දෙන්නම්. හැබැයි මේ මම කතා කරනකොට මේ අවශ්‍ය තැන්වලදී ඒවත් ලියා ගන්න. හරි. දැන් මීට අමතරව අපනයන කරුවන්ගේ බිල්පත් වලට තව ණය පාසුකමක් ලබා දෙන්න පුළුවන් එකක් තමයි අපනයන කරුවන්ගේ බිල්පත් වලට ණය පාසුකම් ලබා දෙන්න පුළුවන් තව ක්‍රමයක් තමයි ඉන්වොයිස් වට්ටම් කිරීම සහ ක්‍රමාරෝපිතකරණය ෆැක්ටරින්. සාධ්‍යකරණය කියලා කියන ක්‍රමාරෝපිතකරණය කියලා කියන ඉන්වොයිස් වට්ටම් කිරීම. ඔන්න ඔය තුන අපි ඉගෙන ගන්න ඕන. අපේ කරුවන්ගේ බිල්පත් තව වට්ටම් කරන්න පුළුවන් තමයි. ඒක තමයි invoice වට්ටම් කිරීම.
ඉන්වොයිස් වට්ටම් කිරීම. අපි ඉංග්‍රීසියෙන් එකට කියනවා ඉන්වොයිස් ඩිස්කවුන්ටිංగ్ කියලා. invoice discount. දෙවෙනි එක තමයි factoring. factoring කියන එකට නම් දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රමාරෝපිතකරණය. අනිත් එක තමයි සාධ්‍යකරණය. මේ නම් දෙකෙන් කොයි එක ආවත් අපි එක ෆැක්ටරින් කරන්නේ. මම මේ නම් දෙකම දුන්නේ පහුගිය කාලේ එක්සෑම්ස් වලදී මම දැක්කලා තියෙනවා සමහර වෙලාවට ෆැක්ටරින් වලට අහනවා ෆැක්ටරින් කියන එක ට්‍රාන්ස්ලේට් කරලා තියෙන ක්‍රමාරෝපිතකරණය කියලා. තවත් සමහර වෙලාවට ෆැක්ටරින් කියන එක ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා සාධ්‍යකරණය කියලා. එතකොට බැරි වෙලාවත් මේ නම් දෙක දැනගෙන හිටියේ නැත්නම් ඔයගොල්ලන්ට ක්‍රමාරෝපිතකරණය විතර නම් මම කියලා තියෙන්නේ. දේශ ප්‍රශ්නයක් ආවොත් සාධ්‍යකරණය කියලා ඔයගොල්ලෝ බලයි ඔයගොල්ලෝ ගණන නැහැ කියලා. අනේ ඒක තමයි ප්‍රධානම කාරණේ මම මේ නම් දෙකම භාවිතා කළේ. හරි. දැන් බලමු මොකද්ද මේ ඉන්වොයිස් වට්ටම් කිරීම කියලා කියන්නේ කියලා. ඉස්සෙල්ලා ඒක කරලා අපි ඊට පස්සේ ෆැක්ටරින් වලට යනවා. ඉන්වොයිස් වට්ටම් කිරීම කියලා කියන්නේ මේක හරි ප්‍රබල දෙයක්. අපරාධ කරුවන්ගේ මාකට් එකේ හරි. දැන් මේක අපි දේශීය ඉන්වොයිස් වට්ටම් කිරීමක් ගමු. දැන් හොඳම උදාහරණ තමයි අපි හිතමු කාගිල් සුපර් මාකට් එකට. හරි කීව් සුපර් මාකට් එකට. කාගිල් සුපර් මාකට් චේන් එකකට අපි කවුරු හරි බහන්න දෙනවා. හරි. ඒ කියන්නේ විකුණුම්කරු විකුණුම්කරු බාණ්ඩ දෙනවා ගැනුම්කරුට. විකුණුම්කරු බාණ්ඩ දෙනවා ගැනුම්කරුට. අපි તો විකුණුම්කරු ඇවිල්ලා නිපුණ ප්‍රයිස් නිපුණ හාල් අර කහපාට පහේ පැකට් 10 පැකට් ඔයගොල්ලෝ දන්නවනේ මේ කාගිල්ස් එකේ තියෙන්නේ. හරි නිපුණ හාල්. එතකොට නිපුණ සම්භාරය නිපුණ හාල් වර්ග අපි මේකට දෙනවා. දුන්නාම මේ ගැනුම් කරු තමයි කාගිල්ස් ෆුඩ් සිටි. කාගිල්ස් ෆුඩ් සිටි එක තමයි දෙන්නේ. කාගිල්ස් ෆුඩ් සිටි එක දුන්නාම කාගිල්ස් ෆුඩ් සිටි එක ඉමීඩියට්ලි සල්ලි දෙනවද? ඉමීඩියට්ලි සල්ලි දෙනවද? දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙනවා ඒගොල්ලෝ කියන ක්‍රෙඩිට් පීරියඩ් එකක් දෙනවා මාස දෙකක් විතර වගේ. මාස දෙකක ක්‍රෙඩිට් පීරියඩ් එක තමයි දෙන්නේ. නමුත් එතකොට ඒ එනකන් මේ නිපුණට විකුණුම්කරුට සල්ලි නැහැ. යාගේ කෑෂ් ෆ්ලෝ එක හිර වෙලා තියෙන්නේ. ඉතින් යාට සල්ලි ඕන. එතකොට යා මොකද කරන්නේ? මේ බැංක් එකට ගිහලා කියනවා මේ යාගේ බැංක් එකට මගේ ෆයිනෑන්ස් කම්පැනි එකට ගිහලා කියනවා මට මේක ඉන්වොයිස් එක ඩිස්කවුන්ට් කරගන්න ඕන. ඒතර මේ ඉන්වොයිස් එක
අපි දෙනවා බැංකුවට. බැංකුවට ඉන්වොයිස් එක දුන්නාම බැංකුව කරන වැඩේ ඉන්වොයිස් එකේ වටිනාකමේ 80ක් විතරයි. 80% of the invoice value. %80 of the invoice value අපි ගණන් ගන්නට දෙනවා immediately. හැබැයි ඒක බලනවා අපි මේ කවුද මේ ගණන් කරු කියලා. ගණන් කරු ලෝක හොරෙක් නම් අපි ඒ දෙන්නේ නැහැ. දැන් කාගේ ෂුට් සිටි හොඳයි. දැන් එයා කියලා කියවනවා නියම දවසට. එහෙනම් අපි බය නැතුව දෙනවා. ඊගාවට කාගේ ෂුට් සිටි එක මොකද කරන්නේ? නියම දිනේදී පේමන්ට් එක කරනවා. නියම දිනේදී විකුණුම් කරුට පේමන්ට් එක කරනවා. क्लियर है? विक्रम करू पेमेंट करना कराම වික්‍රම කරු කරන වැඩේ මෙන්න මේ 80% අපි අරගෙන තියෙන්නේ. දැන් ඒකට ඒ අවශ්‍ය ප්‍රමාණය පොඩියි ඔක්කොමත් එක්ක අපි මෙයාට බැංකුවට ගෙවනවා. make a settle pay or settle bill, right? मैं आगे सेवा में चलेगा समय ये देने अभी ये वाला बेहतर है ये अभी सीरियस देने जाते हैं ऐसे आशीर्वाद देने රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එකක් තියෙනවා මොකද ඉන්ට්‍රස්ට් එකකුත් තියෙනවා. ඉන්ට්‍රස්ට් පෝෂන් එකකුත් යනවා නේ. ඒකින්ද අපි දෙන්නේ මෙන්න මේ ප්‍රමාණයට. පැහැදිලිද? තව මොනවාද තියෙනවද ඒ ඉන්වොයිස් වට්ටම් කිරීමේ රිස්ක් එක? හැබැයි මෙතෙන්දී ගැනුම් කරු කෙලින්ම ගෙවන්නේ විකුණුම් කරුට ගැනුම් කරු මෙයාට ගෙවන්නේ නැහැ. බැංකුවට ගෙවන්නේ නැහැ. ගැනුම් කරුට යත් එක්ක තියෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕනනම් අපිට ඕන හදා ගන්න පුළුවන් මේ පාටිස් තුනම එකතු වෙලා ට්‍රයි පාටි එග්‍රීමන්ට් එකක් සයින් කළොත් අපිට මේ හොලිඩේ කෙලින්ම ලබා ගන්නත් පුළුවන්. ඒක වඩා හොඳයි. ට්‍රයි පාටි එග්‍රීමන්ට් එක සයින් කරලා හොලිඩේ ලබා ගන්න පුළුවන්. කෙලින්ම. එතන ඒක ඇවිල්ලා ඉන්වොයිස් වට්ටම් කිරීම. ෆැක්ටරින් කියලා කියන්නේ දැන් මේක මොනවාද ප්‍රශ්නයක් තියෙනවද නැහැ. ෆැක්ටරින් කියන්නේ සාධ්‍ය කරන්නේ ණය සාධ්‍ය කරන්නේදී මේ වගේම තමයි දෙයක් වෙන්නේ. එතෙන්දී හැබැයි වෙන්නේ දැන් මේ කාගේ එක පස්සෙන් ගිහිල්ලා එළවන සල්ලි ගන්න එක කාගේ වගකීමක්ද? බැංකුවේ වගකීමද කස්ටමර්ගේ වගකීමද? කාගේ වගකීමද? කස්ටමර්ගේ වගකීම. බැංකුවේ වගකීමක් නෙමෙයි. බැංකුවට ආව නැත්නම් බැංකුව නඩු දාන්න කස්ටමර්ට. හරි? දැන් සාධ්‍ය කරන්නේදී ණය සාධ්‍ය කරන්නේදී එතෙන්දි වෙන්නේ ඉන්නවා seller ඉන්නවා buyer ඉන්නවා මේ දෙන අතරේ sales contract එකක් තියෙනවා right ඊගොල්ලෝ sellerගේ bank එක තියෙනවා බයගේ බැංක් එක දෙනවා. මේ රටවල් දෙකක් වෙන්නත් පුළුවන්. තව රට වෙන්නත් පුළුවන්. මේ මම මේ කතා කරන්නේ ඩොමෙස්ටික් ෆැක්ටරි එකක්. ඩොමෙස්ටික් ඇතුලේ. ඊගාවට මේ වගේ අපි
ඉස්සලා වගේමයි goods දුන්නා දීලා ඉන්වොයිස් එකක් ප්‍රොෆෝමා ඉන්වොයිස් එකක් අපි ලබා ගන්නවා. ඊළඟට මැචියුරිටි දවසේදී on maturity හරි දැන් ඒ අතරේ මේ goods ටික දීලා තියෙනවා. ඊගාට සෙලර් කරන හැටි ඒ ડોකියුමන්ට් එක ඉන්වොයිස් එක එයාට දීලා කියනවා මේක වට්ටම් කරලා දෙන්නේ කියලා. වට්ටම් කරලා දෙන්නේ කොහොම මෙයා වට්ටම් කරලා දෙනවා. මෙයා වට්ටම් කරලා ඒ දැස් එයාට දීලා දානවා. right ඊට පස්සේ අර මේ ඉන්වොයිස් එකයි ඒ ටික අපි ඊගාවට යවනවා මේ එක්ස්පෝර්ට් එකේ බැංක් එකට. එක්ස්පෝර්ට් එකේ බැංක් එකට. හරි යනවා. ඒකලොත් මේ වගේමයි. ඉතින් මම මෙයාට ඇඩ්වයිස් කරනවා. advice to pay. Buyer you know මේක ඇඩ්වයිස් කරනවා මේක කරුණා කරලා පේ කරන්න කියනවා. එතකොට බය කරනවානේ මැචියුරිටි දවසට අන්මැචියුරිටි මැචියුරිටි දවසට මෙයා පේ කරනවා මේ බැංකුවේ සමහර යාපනය වෙන පුළුවන් සමහර ත්‍රිපුරාම වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලන්ඩන් USA වගේ තැන්වල වෙන්න unmaturity මේ payment එක ආවට පස්සේ අපි අපේ ගාන උඩ කරගෙන මේ කස්ටමර්ට දෙනවා. දැන් අපි කස්ටමර්ට දෙනකොට we have already paid cash නේ. එතකොට ඒක අඩුපාඩුව තමයි අපි මෙයාට දෙන්නේ. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මෙන්න මේ කස්ටමර්ගේ සේල්ස් ලෙජර් එක. මෙයාගේ මේ විකුණුම් ලෙජර් එක. මෙයාගේ විකුණුම් ලෙජර් එක පරිපාලනය කරන්නේ එයාගේ බැංකුව. විකුණුම් ලෙජර් එක පරිපාලනය කරන්නේ මෙයා. right එකින්ද මයිදවතවර කියන්නේ සාධකරණයේදී සෙලර්ගේ ඒ කියන්නේ විකුණුම්කරුගේ විකුණුම් ලෙජරේ පරිපාලනය ආසද තම සාධකරු සත්‍ය සාධකරු කියන්නේ බැංකුව සත්‍ය හරි හැබැයි ඒක හින්දාම අපිට පුළුවන් මේ බැංකුවට පුළුවන් මේ ඔක්කොම බැංක් වලට කතා කරලා අහන්න මොන හරි ඩිලේ එකක් තියෙනවා. මොන ඩිලේ එකක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. දැන් එතකොට මෙන්න මේක තමයි සාධ්‍යකරණය කියලා කියන්නේ. නමුත් මෙතෙන්දී මේ සෙලර් මේ සිස්ටම් එකේ හැටියට සාධ්‍යකරණයේදී සෙලර් බඩු යවුවා ડોකියුමන්ට් එක දුන්නා ડોකියුමන්ට් වල වැරදි වගේක් හවුනා මේකට ඒකෙන් දැන් නිකුත් නොකියවා හිටියා ඊට පස්සේ මේ වැරදි වගේක් හවෙච්ච නොගව හිටියොත් මොකද වෙන්නේ දැන් මේ සල්ලි ටික එන්නේ නැහැ දැන් මේ බැංක් එකට තමයි මේක ෆලෝ අප් කරලා සල්ලි ටික ගන්න හරි වැරදි හරි හදා ගන්න හරි ඕන එකක් වෙන්නේ. මොකද මේ සෙලර් එතනින් එහාට යාගේ ස්ටාෆ් එකක් දාලා යා වැඩ කරන්නේ නැහැ. මේ විකුණුම් ලෙජරේ සෙලර්ගේ විකුණුම් ලෙජරේ සියලුම පරිපාලනය මෙන්න මේ බැංක් එකේ සතුටු. right? okay. ඒක තමයි තාමත් වැදගත් දේ විකුණුම් ලෙජරේ පරිපාලනය
මේගොල්ලෝ තියාගන්න. දැන් අපේ පාර වල නෝට් එක හම්බුනාම අපි නෝට් එක අතහැරලා බලමු. පටිතර ඉක්මන ගණන් වලට යන්න පුළුවන්. මම ගණන් වගේකුත් දෙන්නම්. ඊට පස්සේ අපි ඒ ගණන් ටිකක් කරලා බලමු කොහොමද සිටුේෂන් එක කියලා. රයිට්? ඊට පස්සේ මම ඔයගොල්ලන්ට තව දෙන්නම් ගණන් වගේක් print out අරගෙන කරලා මට ලැබෙන සිලබස් වල මට බලන්න පුළුවන්. Okay. Thank you very much.